සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉත්තිපිසෝ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා තිලෝවග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩීවා අද බණ අසන්නට දෙවියොත් වඩීවා අද බණ අසන්නට මාත් සමගම කියමු බුදු සරණ වේවා සාන්දහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා සාදු 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 හොඳයි සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි අපි අද පුන් පොහෝ දවසේ උදේ වරුවේ දේශනාව තුලින් සාකච්ඡා කරනු ලැබූ වටිනා දහම් කරුණු රාශියක් එක්ක මේ සවස් වරුවේ දේශනාවත් ඉදිරියට ගෙන යමින් ඒ දේශනාවෙන් අපිට ජීවිතයට ගත හැකි වටිනා උත්තරීතර දහම් කරුණු දැන ඉගෙන ගනිමින් ඒවා ජීවිතයට සමීප කරගන්නට අපි උපකාරක ශක්තියක් ලබා දීම පිණිසයි අද දවසෙත් මේ සවස් කාලයේදී ධර්ම දාණය තිලින කරන්නේ. අපි
මේ ධර්ම දානය තුලිනුත් ජනිත වෙන උදාර පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අපගේ පින්වත් සිමෝනි බන්නහැක පුතුගේ ජන්මදිනය නිමිත්තෙන් සුභාසින්සන ගෙන එමින් ඒ දරුවට ප්‍රාර්ථනා කරනු ලබනවා මේ වන විට තමන්ගේ ජීවිතය හා සැබඳි සියලුම කාරණා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සිතන පතන අයුරින්ම ඒ විදිහටම ඉටු කර ගන්නට අනාගත ජීවිතේම ආලෝකමත් වෙන පරිද්දෙන් තමන්ගේ අනාගත සැලසුම් ඒ විදිහටම ක්‍රියාත්මක කර ගන්නට ලැබෙන උත්තරීතර ධර්ම ශක්තියක් මේ තුලින් විවෘත වේවා බලාපොරොත්තු වෙන ආකාරයට ඒ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයේ වගේම ඒ නිර්වාණගාමී පටිපදාවන් තුලින්ද තමන්ගේ ජීවිතය අර්ථවත් කරගෙන සැපවත් වූ සුවපත් වූ දීපවෙතක් මෙන්ම ධර්මකාමී ජීවිතයකින් සාංශාරික දුකම ගෙවා ගන්නට අවස්ථාව විවර වෙන මාහැඟි පාරමී ධර්ම පිරෙන පුණ්‍ය ධර්මයක් බවට මේපත් වේවා කියන අදිෂ්ඨානයෙන් අපි අදත් මේ සවස් වරුවේ දේශනාවටත් අවතීර්ණ වෙනවා. මේ සවස් වරුව කාලය තුලත් මේ දේශනාව සමහරට අවසන් කර ගන්නට නොහැකි වුවහොත් මේ වාචා සම්බන්ධයෙන් ආර්ය ධර්මය ඒ වගේම ලෞකික ධර්මය වඩාත් සම්මා පැත්තට නැඹුරු කරවන යහපත් පැත්තට නැඹුරු කරවන මාර්ග දර්ශනයන් ඇති කර ගැනීම පිණිස උපකාර ලබා දෙන මේ දේශනා මාලාවේ අද සමහර විට හවස අපට තවත් දේශනාවක් මේ වෙනුවෙන් කරන්නට ඉඩකඩ තියෙනවා. මොකද කාලය සීමිත වූහොත් ඒ තමයි විසඳුම. ඒ නිසා ඒ ධර්ම දේශනා සියල්ලම අද දවසේ සිමෝනි පුතණුවන්ගේ අනුග්‍රහකත්වය තුලින් තමයි මේ සිදු වෙන්නේ. තමන්ගේ මෑණියන්ට පියාණන්ට ඉල්ලීම් කරලා උපන් දිනේ වෙනුවෙන් මට කරන්න උවමනා කරන්නේ ලස්සන ධර්ම දානයක් දීලා මට ධර්ම දානමය පුණ්‍ය ශක්තියක් අනුමෝදන් කර ගන්නටයි ඕනි කරන්නේ කියලා තමන්ගේ අම්මව තාත්තව දැනුවත් කරගෙන තමයි ඒ අයගෙන් මේ ඉල්ලීම මේ සිදු කරවා ගන්න අද දවසේ මේ යථාර්ථයක් බවට පත් කරවා ගන්නට යෙදුනේ. ඉතින් එහෙමනම් අපි වැඩි විස්තර කතා කරමු දේශනාව තුලදී. අපි යමු අපේ දේශනාවට. අපි මේ දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා දැන් ඔබ උදෑසන දේශනාවත් එක්ක හොඳට දන්නවා. අපි උදෑසන උදේ වරුවේදී සාකච්ඡා කරනු ලැබුවා මේ වචනය සම්බන්ධ කරගෙන. නේ කට පරිස්සම් කරගන්නවා කියලානේ අපි කියන්නේ මේකට. ඇත්තටම කට නෙමෙයි පරිස්සම් කරගන්නේ කටින් පිට වෙන වචනය. කටින් එළියට එන වචනේ තමයි අපිට පරිස්සම් වෙන්න වෙලා තියෙන්නේ. ඒ වචන මාලාව තුල විශාල අයහපතක් ඇති වෙන්නත් ඉඩ කඩ තියෙනවා. ඒ වගේම විශාල යහපතක් උදා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සිහිනුවන මදි වෙනකොට කල්පනා ශක්තිය මදි වෙනකොට අපේ කටින් පිට වෙන වචන නිසා අනිත් අයට හිත රිදෙන ආකාරයට අපේ වචන පරිහරණය සිදුවිය හැකියි. අපි ඒ පිළිබඳව කතා බස් කරා මිච්ඡා වාචා යටතේදී. ඔබ නැවත නැවත මේ පළමු දේශනාව සිය වතාවක් හරින් නරඹන්න ඒ දහම් කරුණු කහ ගන්න ජීවිතයක් මේ හැදෙන්නේ. සංසාරික ගමනක් මේ සුවපත් වෙන්නේ. සනික සහන හොයන්ට එපා පින්වතුනි. ලෝකයේ එකම හැල්මේ දුවන පොරයකට පැටලිලා ශනික සහන සොයාගෙන කාටවත් ඔය හොයන කිසිවක් ලැබෙන්නේ නැහැ. සියල්ල අහිමි වෙලා මරණයටපත් වෙලා යන්නේ දුගතිගාමී බවට.
ආර්ය ධර්මයේ තුලින් ලෝකෝත්තර ධර්මයේ තුලින් සදාතනික සැනසීමේ මගට පිළිපන් පිරිසක් බවට පත් වෙන්නට ඔබට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි ඔබේ ලෞකික ජීවිතය අර්ථවත් කරගන්නට මෙය මාහැගේ උපකාරක ධර්ම ශක්තියක් ගෙනෙන මාර්ග දර්ශනය ඇති කරන මහත් වූ පුණ්‍ය කුසල ධර්මයක් විවෘත වේවා කියන අදහසින් තමයි මේ ධර්ම දාණය අපි විසින් සිදු කරනු ලබන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවන්ත පින්වතුනි ලෝකයේත් එක්කනම් දුවන්ට සැරසෙන්න එපා. ලෝකයේ අත්‍යවශ්‍ය කටයුතු ටික අපි කරගන්න ඕනේ කොයි විදිහටද කියලා අපි මේක ඉගෙන ගන්නවා. ලෞකික මාර්ගය කියලා අපි ඉගෙන ගන්න මේ කොටස. සාමාන්‍ය අපි නිකම්ම සම්මා මාර්ගය කියලා කියන්නේ ඒ කොටසට. නේ? ඒකේ ලක්ෂණත් අපි ඉගෙනගෙන තියෙනවා දැන් හොඳට. කොහොමද? සාසව ආශ්‍රව ගෙවෙන්නේ නැහැ ඒකේ. ඒ වුණාට යහපත මතු වෙනවා. පුණ්‍ය භාගිය පිනට නැඹුරක් එකේ තියෙනවා. නැඹුරු වීමක් පේනවා ඒකෙන්. පින පැත්තට යහපත පැත්තට නැඹුරු කරවන ලක්ෂණ ඒ සම්මා මාර්ගය තුල තිබෙනවා. ඒ තමයි ලෞකික වූ යහපත් මාර්ගය. උපදි වේපක්කා මතු ඊළඟ ජීවිතවල මතු ආත්ම භාවවල සැප විපාක ලැබෙන පරිද්දෙන් උපතක් සිදු වෙන්නේ. මත්ෙහි විපාක තියෙනවා ඒකේ. ඒ නිසා තමයි උපදි වේපක්කා කියලා කියන්නේ. විපාක පිණිස සකස් වෙනවා. එතකොට ඒක නිසා ඒ යහපත් දිවි පැවැත්මට උපකාරී කරන වැඩපිළිවෙල මොකක්ද කියලා අපි මේක කතා බස් කරනවා. අද හැබැයි අපි කතා බස් කරන්නේ වචනය මුල් කරගෙන. කොහොමද මේ මාර්ගය ලෞකික වශයෙන් වඩන්නේ? කොහොමද මේ මාර්ගය අපි ලෞකික වශයෙන් දියුණු කරගන්නේ? ප්‍රගුණ කරගන්නේ? ඒ කොහොමද ලෝකෝත්තරයකට නැඹුරු කරගන්නේ? ලෝකෝත්තරයේ තුර දියුණු වෙන්නේ කොහොමද? එතකොට මාර්ගය නිවැරදි නම් ඵල ලබනවා කියන එක ගැන ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මාර්ගයටයි ඒක අයිති වෙන්නේ. ඵලයක් ලබා දෙනවද නැද්ද කියන එක මාර්ගයේ විසින් අපිට බලා ගන්නා දෙයක්. ඒ ඵල අපිට ඕනේ වුණා කියලා මට ඕනේ ඵලයක් කියලා ඉල්ල ගන්න උදුර ගන්න තැනක් නැහැ. ධර්මතාවයක් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පුද්ගල අවශ්‍යතාවය මත මේවා ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ලැබෙන උතුම් ධර්ම දානේ මාහගේ ප්‍රතිඵලය නෙලා ගන්නට ඔබත් අපිට අවධානය යොමු කරන්නට. ඔබගේ විශේෂයෙන් අදහස් උදහස් අපිත් එක්ක බෙදා හදා ගන්නට. ඒක නිසා අපි ඔබට නිරන්තරයෙන් දැනුවත් කරන්නේ අප channel එක subscribe කරගෙන ඔබ bell icon එක click කරලා ඒ තුලින් මතුවෙන tab එකක් තියෙනවා all කියලා. ඒ tab එකත් click කරලා අපේ දහම් සෙවන සඳහා නිකේතනේ YouTube channel එකට එකතු වෙලා සිටින්න. මේ දේශනා ඔබ ශ්‍රවණය කරලා නරඹලා ඔබට දැනෙන අදහස් සුදහස් ඔබට ඇති වෙන ගැටලු කමෙන්ට් තීරුවේ මේ දේශනාවේ පහලින් තියෙන කමෙන්ට් තීරුවේ ඔබ ඉදිරිපත් කරන්න. ඔබට පිළිතුරු ඒවට ලැබෙනවා. ඔබගේ අදහස් වලට අපේ ප්‍රතිචාර ඔබට ලබා දෙනවා. එහෙම එකතු වෙලා කල්යාණ මිත්‍ර පිරිසක් හැටියට අපි ඔබ ධර්මයේ ඕනකම නිසා මේ මාධ්‍යයට එන්නේ. අපි ධර්මයේ ලබා දෙන්න තියෙන ඕනකම නිසා මේ මාධ්‍යය හසුරවන්නේ. ඒ ඇරෙන්න අපිට මේක ආස්වාදයේ රසාස්වාදයේ විනත් ආකාරයක හොයන දේවල් එක්ක යන්න නොවේයි අපි මේකතු වෙන්න ඕනේ. එනිසා මාධ්‍ය පිළිබඳව මේවා අපි හසුරුවා ගත යුතු ආකාර පිළිබඳව මං වෙනම ඔබ වෙනුවෙන් පැහැදිලි කිරීම කරන ධර්ම කාරණා සාකච්ඡා කිරීම ඔබට අරගෙන එන්න. අද මං ඒවා දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ දේශනාව ගොඩක් විග්‍රහ කරන්න තියෙන නිසා. ඉතින් එහෙමනම් අපි ඉදිරියට යමු අපේ දේශනාවත් එක්ක. අද අපි බලාපොරොත්තු වෙන දේශනාවේ
කටයුතු වලට යොමු වෙමු මේ විදිහට අපේ ස්ක්‍රීන් එකට තිරයට අපි දහම් සෙවන සඳහම් නිකේතනේ අද සිමෝනි බන්හෑක පුතුණුවන්ගේ ජන්ම දිනය නිමිති කරගෙන කෙරෙන ලෞකික ලෝකෝත්තර මඟ පැහැදිලි කෙරෙන පුන් පොහෝ දවසේ සිදු කරන ඒ පොහෝ දින දහම් වැඩසටහන එක තමයි අපි මේ ඒකාත්මික වෙන්නේ. අපි ඔබ හැම දිනාටම මේ නරඹා ඔබේ ජීවිතයට වටිනා අර්ථවත් දේ එකතු කරගන්නට ආරාධනා කරනවා. අද පොහෝ දින දහම් වැඩසටහනේ දෙවෙනි කොටසයි මේ ආරම්භ වෙන්නේ. මේ උතුම් පුණ්‍ය මේ කටයුත්ත මේ උතුම් ධර්ම දාණය අද දවසේ සිදු කරනු ලබන්නේ පින්බර දායකත්වය සලසලා දෙනු ලබන්නේ පින්වත් සිමෝනි බන්නහැක පුතුණුවන්ගේ ජන්මදිනය නිමිති කරගෙනයි කියලා මම ඔබට සිහිපත් කෙරුවා. ඒ වෙනුවෙන් ඒ පුතුණුවන්ගේ ආදරණීය මෞතුමිය නිල්මුන්නි ඇරව්ගොඩ මහත්මියත් ඒ වගේම ආදරණීය අප්පච්චි පුබුදු බන්නහැක මහත්මාත් ඒ වගේම ආදරණීය කිරියම්මා කුසුමාවති අධිකාරී මහත්මියත් ඇතුළු කොට ඇති සියලු පවුලේ හැම දෙනාගේම පින්බර අනුග්‍රහය තුලින් තමයි අද මේ ධර්ම දාණය ඔබ වෙත මේ විදිහට ගෙනෙන්නේ. එහෙමනම් ඒ හැමෝටම යහපත සිත සාන්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාවන් අපි හිතවල තියාගෙන අපි යොමු වෙමු අපේ ධර්මයේ ඉදිරි පියවර ටිකට. පින්වතුනි අපි කතා බස් කරා මේ වෙනකම් මිච්ඡා වාචා කියන්නේ මොකක්ද කියලා. අපි මෙතෙන් සිට මම බලාපොරොත්තු වෙනවා ඔබට මොකද්ද සම්මා වාචා කියන්නේ කියලා පැහැදිලි කරන්න. කතමාච භික්ඛවේ සම්මා වාචා කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? කතමාච භික්ඛවේ සම්මා වාචා. දැන් පාලිත් ඔබට හුරු ඇති. බලන්න තේරෙනව නේද? කතමාච කියලා කියන්නේ මොකද්ද? භික්ඛවේ කියන්නේ පින්වත් මහණෙනි මේ සම්මා වාචා කියන්නේ. එහෙමනම් මේකේ තේරුම පින්වත් මහණෙනි මේ සම්මා වාචා කියලා කියන්නේ කොමක්ද? මොනවටද මේ සම්මා වාචා කියන්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේම පිළිතුරු සපයනවා මේ විදියට. සම්මා වාචා පහම් භික්ඛවේ ද්වයං වදාමි. නේද? වික්ෂුන් වහන්සේලා පිළිතුරු නොදී බලාගෙන ඉන්න ඇතිනේ භාග්‍යතුන් වහන්සේගෙන්ම ඒක දැනගන්න විදියට. මොකද ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටපු වික්ෂුන් වහන්සේලා අතර මෙන්න මෙහෙම ලක්ෂණයක් තිබුණා. යම් ප්‍රශ්නයක් මතු වුණාම යම් ගැටලුවක් ඇති වුණාම කවුරු හරි විශේෂයෙන් ප්‍රශ්න කරාම සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න විමසන වෙලාවක් තියෙනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳපු වෙලාවට වෙන කවුරු හරි ප්‍රශ්නයක් වාහිරින් යොමු කරපු වෙලාවට ඒකේ ශ්‍රාවක පිරිස දැරුවේ මෙන්න මෙහිම ආකල්පයක්. මොකද්ද? භගවතා මූලකා නෝ බන්තේ. භගවා මූලකා නෝ බන්තේ. භගවතා නෙමේ භගවා මූලකා නෝ බන්තේ. ස්වාමීනි අපගේ මේ ධර්මය පවතින්නේ භාග්‍යවතුන් වහන්සේ මූලික කරගෙනයි. භගවා නෙත්තිකා භගවා පටිසරණ භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි. භාග්‍යතුන් වහන්සේගෙන්ම තමයි මේක අපි අහගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ යම් විදිහකින් දේශනා කරනවද අපි ඒ විදිහට දරා ගන්න. අපි ඒ විදිහට මතක තියාගෙන දරාගෙන ඒ විදිහට ජීවිතය තුල ප්‍රගුණ කරලා ප්‍රතිඵලයට යනවා. අපි දන්නේ නැහැ නේ පෞද්ගලිකව නම් මම දන්නේ නැහැ. නහං ජානාමි. භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. භගවතෝ ජානාති. මම ශ්‍රාවකෙක් මිසක ශාස්ත්‍රෝන් වහන්සේ නෙවෙයි.
මම කවුද? ශ්‍රාවකෝ හමස්මි. භගවතා සත්තා භාග්‍යතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රූන් වහන්සේ. කියන ධර්මතාවයේ පිහිටා තමයි ඒ අය කටයුතු කෙරුවේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දෙසම බලානින්ට ඇති භාග්‍යතුන් වහන්සේම පිළිතුරු දෙන්න අපි මේක ඒ විදිහට දරා ගන්නම් කියන ආකල්පයෙන් ඒ බැල්මින් පිරිසින් ඇති මේ ප්‍රශ්නේ අහනකොට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේම මේක දේශනා කරන්න පටන් ගන්නවා. මොකක්ද අහපු ප්‍රශ්නේ? කතමාච භික්කවේ සම්මා වාචා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සම්මා වාචාප්පහම් භික්ඛවේ ද්වයං වදාමි. ඒකේ තේරුම තමයි පින්වත් මහණෙනි මේ සම්මා වාචාද මම ආකාර දෙකකින් කියා දෙන්නමි. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේකෙදි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට සම්මා වාචා මම කියලා දෙනවා මහණෙනි ආකාර දෙකකින් පෙන්වලා දෙනවා ඔබට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා මෙහෙම අත්ති භික්ඛවේ සම්මා වාචා. මහණෙනි එක සම්මා වාචා කියන කොටසක් තියෙනවා. එක ආකාරයක් මේ පෙන්වන්නේ. එක ආකාරයකට තියෙනවා සම්මා වාචා කියලා දෙයක්. අත්ති භික්ඛවේ සම්මා වාචා. සම්මා වාචා කියලා එකක් තියෙනවා. තේරුණාද? ඒක තමයි සිංහල අදහස. ඒක මේ වගේ ලක්ෂණ වලින් යුක්තයි. සාසවා ආශ්‍රව සහිතයි. මං කිව්වේ හැම දෙයකම මේ ලෞකික පැත්ත ඉස්සෙල්ලා විග්‍රහ කරනවා. සාසවා ඒ කියන්නේ ආශ්‍රව සහිතයි. රාග, දේශ, මෝහ මේ ආශ්‍රවයන් ප්‍රහීන වෙන්නේ නැහැ මේකේ. ආසාවෙන් කටයුතු කරගෙන යන එකක් තියෙන්නේ. එතකොට තරහ යන එක සම්පූර්ණයෙන් නතර වෙලා යන්නේ නැහැ, නැති වෙලා යන්නේ නැහැ. මෝඩකම සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙන්නේ නැහැ. ඒ වුණාට ජීවිතයේ යහපත් පැත්තක් සිද්ධ කරගන්න පුළුවන්. කොහොමද? ඒ තමයි සාසවා කියන ලක්ෂණයෙන් යුක්ත වීම. ඊළඟට දෙවෙනි ලක්ෂණය පෙන්නනවා පුඤ්ඤ භාගියා. පුඤ්ඤ භාගියා කියලා කියන්නේ පිනට නැඹුරුයි. භාගියා කියලා කියන්නේ පැත්තකට නැඹුරු වෙනවට කියන වචනයක් පාළියේ. පුඤ්ඤ භාගියා කියන්නේ පින පැත්තට නැඹුරු වෙනවා. ඊළඟට ඒක හොඳට මතක තියාගන්න ඕනේ. භාග්යා කිව්වේ මොකද්ද? භාග්යා නෙමෙයි භාගියා. භාගියා කියලා කියන්නේ මේ පැත්තකට නැඹුරු වෙනවට කියන එක. දැන් හීන භාග්යා කියලා කියනවා පිරිහෙන පැත්තට නැඹුරු වෙනවා. හීන වෙලා, ෂය වෙලා, නැතිනාස්ති වෙලා යන පැත්තට නැඹුරු වෙනවට කියනවා හීන භාග්යා. ඒ විදිහට පින පැත්තට නැඹුරු වෙනවට කියනවා පුඤ්ඤ භාගියා. ඊළඟ ලක්ෂණය තමයි උපදි වේපක්කා. මතු මත්තේ සැප ලැබෙන විදිහට, සැප විපාක ලැබෙන විදිහට ක්‍රියාත්මක වෙන සම්මා වාචා කොටසක් තියෙනවා. ඊළඟට තව සම්මා වාචා කොටසක් තියෙනවා. අත්ති භික්ඛවේ සම්මා වාචා. මොකද්ද? තවත් සම්මා වාචා කියලා එකක් තියෙනවා. ඒ තමයි අරියා. මොකද්ද අරියා කියන්නේ? ශ්‍රේෂ්ඨයි, ආර්යයි නේ, උතුම්, අති ශ්‍රේෂ්ඨ, උත්තරීතර කියන අදහසට තමයි ආර්ය වූ කියලා කියන්නේ. ආර්ය කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේකේ විස්තර කරනවා පිට ඉස්සරහට. ආර්ය කියන වචනය හොඳට තේරුම් ගන්න ඕනේ. අරියා කියලා කියන්නේ ආර්යයි කියන්නේ ශ්‍රේෂ්ඨයි, උතුම් කියන අදහස තේරුම් ගන්නකො දැනට. අරියා. ඊළඟට අනාසවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොකද්ද? අනාසවා. අනාසවා කියලා කියන්නේ ආශ්‍රව පවතින්නේ නැහැ එතන.
තිබුණොත් එතන ආශ්‍රව ක්‍රියාත්මක වෙලා ඒ ආශ්‍රව ප්‍රහීන වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෝත්තර නැත්තම් මේ කියන සම්මා වාචා නිසා ආශ්‍රව ප්‍රහීන කරවන. ඊළඟට ලෝකුත්තරා මග්ගංගා. ලෝකුත්තරා මග්ගංගා කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ එක් අංගයක් හැටියටයි මේක පවතින්නේ සම්මා වාචා. කලින් කතා කරපු එක ලෝකෝත්තර මාර්ගයේ අංගයක් නෙවෙයි ඒ සම්මා වාචා. ලෞකික එක. මේක ලෝකෝත්තර මාර්ගාංගයක්ම වෙනවා. එතකොට බලන්නකො කෙනෙක් මේ සම්මා වාචා ටික ටික අපේ ජීවිතය තුළ ප්‍රගුණ කරන්න ගත්තොත් එයා කෙමෙන් කෙමෙන් ලෝකෝත්තර වෙනවද නැද්ද පින්වතුනි? ලෝකෝත්තර වෙනවා. එහෙම ලෝකෝත්තර වෙන්න හැකියාවක් මේ මාර්ගය තුල තියෙනවා. එහෙම තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර මාර්ගාංගයක් කියලා දේශනා කරන්නේ ඒකට. එතකොට භාග්‍යතුන් වහන්සේ වැරදිලා දේශනා කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට මේ සියල්ල පිළිබඳ යථාභූත ඥානය ඇති වෙලයි තියෙන්නේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ වගේම උන්වහන්සේ මහා කරුණිකයි, බොරු කියන්නේ නැහැ. ඒ නිසා අපි අන්නේ සද්ධාවට සමීප වෙමින් ලෝකෝත්තර මාර්ගය වඩන්න ඕනේ කියන අදහස ඇති කරගෙන අපි මේ කියන්නා වූ මේ දෙවෙනි ක්‍රමයට කියලා දෙන සම්මා වාචා ඇති කරගන්නට දක්ෂ වෙන්න ඕනේ. අපි යමු දේශනාවට. මොකද්ද මේ කියන්නේ? ලෝකෝත්තර මාර්ග අංගයක් වන සම්මා වාචා කොටසක් තියෙනවා. ඔන්න ඔය විදිහට ලෞකික වශයෙන් එක සම්මා වාචා කොටසක් ඒක අපි පෙන්නවා. මොකක් කියලාද? ඒ කොටස අපි පෙන්නුවේ ඔබට මතකද? සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. දෙවෙනි එක පෙන්නුවේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. පළවෙනි එක සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. දෙවෙනි සම්මා වාචා කොටසේ ලක්ෂණ ටික මොකද්ද? අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මෙන්න මේ විදිහේ දෙපැත්තට බර වුණු එකක් මේ ලෞකික පැත්තේ යහපත මතු කරන, අනික ලෝකෝත්තර ඉලක්ක දක්වා අපිව රැගෙන යන වාචා සම්මා පැත්තේ කොටස් දෙකකින් යුක්තයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. පැහැදිලිද පින්වතුනි? සම්මා වාචා පහම් භික්ඛවේ ද්වයං වදාමි කීවේ අන්න ඒ අර්ථය. ආකාර දෙකකින් මම කියලා දෙනවා කියලා. එහෙමනම් දැන් පින්වතුනි අපි මේ සම්මා වාචා කොටසේ අපි ලෞකික කොටස නැත්තම් පළවෙනි ආකාරයෙන් පෙන්ලා දුන්නු සම්මා වාචා පිළිබඳ විග්‍රහයකට යමු. ඒ ප්‍රශ්නේ භාග්‍යතුන් වහන්සේත් අහනවා. ඛතමාච භික්ඛවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. පින්වත් මහණෙනි, මොකද්ද මේ ආශ්‍රව සහිත ඒ වගේම පිනට නැඹුරු කරවන මතුමත්ෙහි සැප විපාක ලැබෙන සම්මා වාචා කියන්නේ මොනවාද? තේරුණාද? පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත පිනට නැඹුරු වෙන මතුමත්ෙහි සැප විපාක ලැබෙන මේ සම්මා වාචා කියන්නේ මොනවාටද? ඒක භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරනවා මේ විදිහට. ඒ තමයි පළවෙනි එක මුසාවාදා වේරමණී. දැන් කලින් අපි ඉගෙන ගත්තේ මිච්ඡා වාචාවලනේ මුසාවාදා කියලා එකක් තියෙනවායි කියලා. මේකේ කියන්නේ මුසාවාදා වේරමණී. එතකොට ඒක සම්මා වාචාවලට අයිති. පැහැදිලිද? මුසාවාදා වේරමණී කියන්නේ මොකද්ද? ඔව් කියන්න බලන්න මුසාවාදා ගැන ඔක හැමදාම කියලා දැන් මතකයිනේ. නේද? දවසකට සැරයක්වත් සමහර අය කියනවා අනිවාර්යයෙන්.
පාසල් යන කාලේ ඉඳලා කියනවා. මුසාවාදා කියන්නේ මොකද්ද? මුසාවාදා වලින් වෙන් වෙනවා කියන්නේ මොකද්ද? ඉතින් ඔහොම කිව්වට අපි දැනගෙන හිටියේ නෑ නේද? මතකයි නේද අපි විග්‍රහ කරලා දෙනකොට ලොකු කොටසක් එකක් තිබුණා. ඔබ ආයේ දේශන අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. 20 30 වතාවක් බැරි නම් 60 70 වතාවක් හරි බලලා මේ මුසාවාදා කොටස් අපේ ජීවිතේට කලප ගන්න ඕනේ. ඒක හොඳට ධාරණය කර ගන්න. එතකොට එහෙම මුසාවාදයක් සිද්ධ වෙනකොට මතක් කරලා එන්න තරමට අපි ඒක ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රගුණ කිරීම මොකක්ද කියලා මම මේ වැඩසටහන් වලට පෙර ආතුව ඔය ධර්ම සාකච්ඡාවලදී තේරුම් කරලා දීලා තියෙනවා. සුතා දතා වචසා පරිචිතා නේ මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා කියලා විග්‍රහ කරපු ක්‍රමවේද මම හිතන්නේ ඔබ ওই ධර්ම සාකච්ඡාවල නිතර අහලා ඇති. එතකොට මුසාවාදා වේරමණී කියලා කියන්නේ බොරු කීමෙන් වැළකීම. බොරු කීමෙන් වැළකී සිටීම තමයි මේකේ පළවෙනි සම්මා වාචා වෙන්නේ. දෙවෙනියට තියෙනවා පිසුනාය වාචාය වේරමණී. පිසුනාය වාචාය වේරමණී කියලා කියන්නේ මොකද්ද? කේලාම් කීමෙන් වළකිනවා. නේද? අනේ අපි නම් කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කේලම කියන්නේ මොකද්ද කියලා හොඳට අධ්‍යයනය කරලා බැලුවාම තේරෙනවා. ගොඩාක් දෙනෙක් මේකට සම්බන්ධයි. නොදන්නාකම නිසා තමයි අකුසල් සිද්ධ වෙන්නේ. නොතේරෙනකම නිසා තමයි අකුසල් සිද්ධ වෙන්නේ. ඒ නොදන්නාකම නොතේරෙනකම තියාගෙන අපි මෙහෙම ජීවිතේ අරගෙන ඉදිරියට ගියොත් අකුසල් තමයිමයි සිද්ධ වෙන්නේ. ඉතින් පිසුනාය වාචාය වේරමණී කියන්නේ කේලම් කීමෙන් වැළකීම. ඊළඟ එක තමයි මොකද්ද? පරුසාය වාචාය වේරමණී. පරුස වචන කීමෙන් වැළකෙනවා. නේ? නරක වචන, පරුස වචන, නපුරු වචන කියන එකෙන් වැළකෙනවා. එතකොට පරුස වචන කීවහම හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපි කියනවනේ නිකන් ඔය කුණුහරුප කියනවා කියන එක විතරක් නෙමෙයි කියලා මම මේ මිච්ඡා වාචා කොටසේදී පැහැදිලි කරලා ඇති. අපි එකෙන් වැළකෙනවා කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරගන්න මේ හදන්නේ. ඊළඟට පින්වතුනි සම්පප්පලාපා වේරමණී. මොකද්ද සම්පප්පලාපා වේරමණී කියලා කියන්නේ? හිස් කතා බයෙන් හිස් වචන භාවිතයෙන් වළකිනවා. නේ? හිස් වචන කීමෙන් වළකිනවා. ඒ වැළකීමට කියනවා සම්පප්පලාපා වේරමණී. මෙන්න මේ හතර තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකක් කියලාද? ඔව් අයං භික්ඛවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. පින්වත් මහණෙනි මෙන්න මේවාට තමයි කියන්නේ ආශ්‍රව සහිත වූ පිනට නැඹුරු කරවන මත්ෙහි සැප විපාක ලැබෙන ආකාරයේ සම්මා වාචා කියලා. පැහැදිලි නේද? හොඳට ඉගෙන ගන්න පින්වතුනි ඉස්සරලා දහම ඉගෙන ගන්න. ආසාවෙන් ලැබියාවෙන් හුඟක් කැප වෙලා මේ දහම ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගත්තා කියලා කවදාවත් මේකෙන් අපිට දුගතිගාමී වෙන්න වෙන්නේ නැහැ. සුගතිය මතුවෙනවා. මේ බලන්නකො සුගතියට යනවා කියන එක නේද මත්තේ සැප විපාක ලැබමින් ඒ යහපත් පැත්තට නැඹුරු වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ ඉගෙන ගැනීම කවදාවත් අයහපතක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මුසාවාදා වේරමණී කියන එක විග්‍රහ කරලා. මොකද්ද මුසාවාදා වේරමණී? බොරු කීමෙන් වළකිනවා කියලා කියන්නේ මොකද්ද? මං කතා කරන්න ගියොත් නේ බොරු කිව්වා කියන්නේ. මං කතා කරන්නේ. මං සද්ද කරන්නේ. මං කටවහගෙන ඉන්නම්කෝ. එතකොට කටවහගෙන ඉන්නවා කියන එක තුලම නෙවෙයි මේ බොරු කීම අර්ථවත් වෙන්නේ.
කියන වචනය තුල බොරුවක් නොකිය වෙන විදිහට වචන පාවිච්චියට එන්න පුළුවන් නම් දැන් එහෙනම් කතා කරගන්න බැරි ළමයි ඉන්නවා නේ ගොළු මිනිස්සු ඉන්නේ වචන පාවිච්චි කරගන්න බෑ කියන සද්දයක් විතරයි එතකොට බොරු කියන්නේ නැහැ නේ වචන නැහැනේ එහෙනම් ඉස්සරළම මේ ශික්ෂාපද වලින් සිල්වත් වෙන්නේ කවුද එතකොට? ඒ මිනිස්සු සිල්වත් වෙනවානේ. දැන් යාලට බොරු කියන්නත් බෑ, කේලම් කියන්නත් බෑ, පරුස වචන කියන්නත් බෑ, හිස් වචන කියන්නත් බෑ. වචනයක්වත් කියාගන්න බැරි කිරිද සප්පයෝ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝනේ සිල්වත් එහෙනම්. එහෙම සිල්වත් උපාසක මාතාව, උපාසක දරුවා, උපාසක ලදරුවා කියලා අපි කියන්නේ නැහැ. ඒ නිසා එහෙම සිල් මනින්න එපා. සීලය විශේෂ කොට සමාදන් වෙලා. මේ ශික්ෂාපද විශේෂයෙන් මේක තේරෙනවානේ ලෞකික යහපත් මාර්ගය මෙයයි. එතකොට මුසාවාදා වේරමණී කිව්වහම මොකද්ද මේ විස්තර කරන්නේ? පිසුනා වාචාය වේරමණී කියලා කියන්නේ මොකද්ද? ඊළඟට පරුසාය වාචාය වේරමණී කියන්නේ මොකද්ද? ඊළඟට සම්පප්පලාපා වේරමණී කියන්නේ මොකද්ද? මේ ටිකනේ අපිට පෙන්වලා දුන්නේ මොකක් කියලාද? ලෞකික පැත්තේ විග්‍රහ කරන සම්මා වාචා. ඒකෙන් අපි මුසාවාදා වේරමණී විග්‍රහ කරමු. ඔන්න බලන්න තියෙනවා. චුන්ද කියන ඒ පිරිවැජ්ජයට මේක පෙන්නනවා. මොකද්ද මේ චුන්ද මුසාවාදා කියලා වේරමණී කියලා කියන්නේ. ඉද චුන්ද ඒකච්චෝ මුසාවාදම් පහය. මුසාවාදා පටිවිරතෝ හෝති. සභාගතෝවා පරිසගතෝවා ඥාති මජ්ජගතෝවා පූග මජ්ජගතෝවා රාජ කුල මජ්ජගතෝවා අබිනීතෝ සක්කි පුට්ටෝ එවම්බෝ පුරිස යං ජානාසි තං වදේති වදේහිති සෝ අජානං වා ආහ න ජානාමිති ජානං වා ආහ ජානාමිති අපස්සං වා ආහ න පස්සාමිති පස්සං වා ආහ පස්සාමිති ඉති අත්ථ හේතුවා පර හේතුවා ආමිසකින් චික්ක හේතුවා න සම්පජාන මුසාභාසිතා හොති. ඔන්න බලන්න මුසාවාදයෙන් වැළකෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරලා තියෙන පිළිවෙල මේ බුද්ධ දේශනාව. එතකොට මේවා ඉගෙන ගන්න අපි කාගේවත් එක එක්කිනාගේ පෞද්ගලික අදහස් නෙවෙයි මේ. බුද්ධ දේශනය අපිට පෙන්වා දෙන බොරුවෙන් වැළකීමේ ක්‍රමවේදය මේ පැහැදිලි කරන්නේ. ඒ නිසා ඔබ බොහොම සතුටින් මේ කටයුතු කරන්න. විශේෂයෙන් අපේ channel subscribe කරගෙන එකතු වෙලා සිටින්න මේ වැඩ පිළිවෙලත් එක්කලා. හදිස්සිය කලබලයේ පැත්තකින් තියලා මේ උතුම් පොහොව දවස අර්ථවත් කරන මේ ධර්ම කාරණා හොඳට ජීවිතයට ගලප ගනිමු අපි. එහෙම ගලපගෙන අපේ ජීවිතය අර්ථවත් කරගන්න බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් මහා කරුණාවෙන් යුක්තව මේ ලෝකෙට වැඩම කරලා අපට දේශනා කරපු උත්තරීතර ධර්මයයි මේ අපි ප්‍රගුණ කරන්නේ කියලා හිතට ගන්න. මේවා අහගෙන යනකොට නිදිමත එනවා, අලසකම එනවා, කම්මැලිකම එනවා. දැන් බණ ටික දිගට අහගෙන යනකොට උපරිම විනාඩි 15 20 පැය භාගෙ පණිනකොට හරි අමාරුයි අපිට අහගෙන ඉන්න. මේ වගේ ඡේද පිටින් තේරෙන්නේ නැතුව එක දිගට මේවා වැටෙනකොට අඩු ගානේ බලන්න මේ වගේ ලස්සනවත් කියලා බලාගෙන ඉන්න. මේ බලන්න මොන තරම් අලංකාරමත් විදිහට මේ පාළි ටික අපිට ලැබිලා තියෙනවද? ඒකට මම ලොකු ගෞරවයක් ඇති කරලා තමයි මේ අකුරු ටික පවා මම ලස්සනට බුද්ධ දේශනාවකට ගෞරවයක් ඇති වෙන විදිහට සකස් කරලා ඔබ වෙත ගෙනින්නේ මේ ශාල කැපකිරීමක් කරලා. දවස් ගානක සතියක දෙයක ශාල කැපකිරීමක් කරලා තමයි මම සති දෙකක් විතර දෙකමාරක් විතර මහන්සි වෙනවා. ඔබට පොයේ දවසේ මේ වැඩසටහන් ටික පිළිවෙලකට අරගෙන ඉන්න. ඔබ පොයේ දවසේ විතරයි සමහරට මේකට මහන්සි වෙන්නේ.
පොයේ දවසේ උදේ පටන් ගත්තා හවස වෙනකොට ඔබේ වැඩ ඉවරයි. පොයේ දවසේ වැඩ ඉවරයි. බණ ටික ඇහුවාද? ඔව් බණ ඇහුවා. මේ වෙන මොකද කරන්න වෙලාවක් නැහැ වැඩ අපිට කියලා පහවදා ඉඳලා අපේ පුරුදු සුපුරුදු වැඩකොටට අඩුම තරමේ පොයේ දවසෙත් ඒ අර්ථය ධර්මයේ ඇහුවා කිව්වට ඔය රේඩියෝ එක දාලා තිබුණේ ඉතින්. පොයේ දවසෙත් රේඩියෝ එක දාලා තිබ්බා. රේඩියෝ එකේ බණක් ගියා. මේ ඔය කාරණාවත් දෙකක් යන්තම් කනට වැටෙනවා. මොකද්ද? ඒ උය නැහැටි, බී නැහැටි, කන බොන නැහැටි ඔය මොන හරි කියලා දුන්නා හොඳට. එහෙම නෙවෙයි. මේ ආර්ය ධර්මය, බුද්ධ දේශනා මේ බලන්න වචනෙන් වචනේ මම පැහැදිලි කරන්න මොනතරම් මේ අකුරෙන් අකුර ටයිප් කරලා තමයි ඔබ වෙතට මේවා ගෙනින්න සලස්වන්නේ. පාලි ටයිප් කරලා, සිංහල ටයිප් කරලා ඔබට මේවා ගෙනෙන්නේ ඉතාම ඕනෙකමෙන් පින්වතුනි. ඒ නිසා එකතු වෙන්න channel එකට අදහස් දක්වන්න අපිට අපේ මේ subscribe කරගත්තු පිරිස යටින් තියෙන කමෙන්ට් අතරට එකතු කරන්න ඔබේ අදහස්. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපි දැන් ළඟදී ආරම්භ කළා අලුතෙන් WhatsApp group එකක් සංසදයක්. ඒකේ තියෙන පාඨක අදහස් කියලා. පාඨක අදහස් අතරට එකතු කරගලා ඔබට තියෙන ගැටලු වෙන්න පුළුවන්, ඔබට තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ධර්මයෙන් කොහොමද මේක විසඳගන්නේ කියන ඒවා වෙන්න පුළුවන්. මේකේ ಗುಣ වෙන්න පුළුවන්, මේකේ අගුණ වෙන්න පුළුවන්. ඔබ කියන්න අදහස් කරන කැමති අය ඉන්නවනම් නිකම්ම මේකේ අන්ලයික් එකක් දානවට වඩා අපි ගරු කරනවා. අපි දන්නේ නැහැනේ මොකෙහිට අකමැති කියලාද කිව්වේ කියලා. ඒ නිසා මොනවා හරි දෙයක් මේකේ අඩුවක් පාඩුවක් ඔබට පෙන්වලා දෙන්න ඕන නම් පාඨක අදහස් කියලා group එකක් WhatsApp group එකක් තියෙනවා. ඒකේ link එක මම මේ දේශනාවලට පහලින් links පෙලක්ස් දාලා තියෙනවා ධර්මයේ හැසිරීමේ එක දේවල් වලට. ඒකේ පළවෙනි group එක හැටියට දාලා තියෙන්නේ WhatsApp group එක හැටියට දාලා තියෙන්නේ ඒ පාඨක අදහස් තියෙන group එක. එතකොට ඒකට එකතු වෙලා ධර්මයට කැමති අය තම තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්නේද? ඒ ප්‍රකාශ කරන අයට අපි කරන ධර්ම සාකච්ඡා Zoom හරහා කරන පෞද්ගලික ධර්ම බණ භාවනාවට අනුග්‍රහ කරන ධර්මයේ විග්‍රහ කරන හොඳ ධර්ම සාකච්ඡාවක් ධර්ම කතිකාවතක් රැගෙන යන Zoom ධර්ම සාකච්ඡා පෙළක් අපේ අරගෙන යනවා ඉරිදා හවස් වලට. එතෙන්ට එකතු වෙන්න අවශ්‍ය කරන link එක සපයා දෙනවා ඒ අයට. එතකොට එතෙන්ට ඇවිල්ලා Zoom හරහා ඔබේ අදහසත් අපි බෙදා හදාගෙන දහම අවංකව අවශ්‍ය කට්ටියට උදව් උපකාර ලැබෙන වැඩපිළිවෙලක් ගෙනියනවා. ඊට අමතරව ඒගොල්ලන්ට පෞද්ගලික ගැටලු ඉදිරිපත් කරන විදිහට පෞද්ගලික උපදෙස් පෞද්ගලිකව යා විතරක් ශ්‍රවණය කරගත යුතු දහම් කරුණු අපි ඇතුළත් වෙන පුංචි පුංචි වීඩියෝ එදා කරන Zoom සාකච්ඡාව මේවා වෙන කෙනෙකුට බලන්න හම්බෙන්නේ නැහැ. ඒ Zoom සාකච්ඡාවට එන ඒකෙන් තේරුමක් බේරුමක් කරගන්න ඕනෙකම තියෙන අයට විතරයි බලන්න හම්බෙන්නේ. අපේ YouTube channel එකේ තිබුණට අනිත් අයට බලන්න බෑ ඒක. මොකද හැමෝම එක්ක මේ සෙල්ලම කරන්න බෑ. නේ? සමහරු එක්කලා මේ කටයුත්ත කරන්න බෑ. දැන් මොන සෙල්ලමකට ගියත් හැම සෙල්ලම හැමෝම එක්ක කරන්න බෑනේ. ඒක කියන එක එකට දක්ෂයි. ඒ වගේ සමහර අය මේ ගේම් එකට දක්ෂයි. මොකද්ද? ලෞකිකත්වය කඩාගෙන ලෝකෝත්තර ධර්ම මතු කරගෙන මේ ජීවිතයේ මගපල නිවන විවර කරගන්නවා කියන කටයුත්තට අපි නිකන් කියව එක ගේම් එකක් වගේ තමයි. ඒතර අනිත් ගේම්ස් හැම එකක්ම අමාරුයි කියලා හිතලා මේක තමයි ලේසිම කියලා පරක්කු කරන්න එපා. මේක තමයි ලෝකේ අමාරුම දේ. ප්ලේ වෙන්නෙම නැහැ. තේරුණාද? කොච්චර අපි ටච් කරන්න හැදුවත් මේ ප්ලේ වීමට අවශ්‍ය විදිහට අපේ සිස්ටම් සියල්ල හිර වෙලා යනවා. ඒක තමයි වෙලා තියෙන ධර්මතාවය. ඒ නිසා අපි මේක ඊටාම හොඳින් කටයුතු කරගන්න ධර්ම ගෞරවය ඔබ මනාව ඇති කරගන්න. මේ pāli භාෂාවෙන් ඔබට ලබා දෙන මේ දහම් දේශනා ඔබ ඊටාම ගෞරවයකින් යුක්තව සලකලා ඔබේ සටහන් පොතේ සටහන් කරගන්න. දේශනා අහන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කැමති කට්ටිය මේ YouTube එක යටින් තියෙන නැත්නම් මේ දේශනාවට යටින් තියෙන ලින්ක්ස් අපේලා දෙන තැන මම ඒ සංසදේ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒකට ඔබ
ඇඩ් වෙලා ඔබේ තියෙන ගැටලු සාකච්ඡාවට එකතු වෙන්න. ඔබේ තියෙන පාඨක අදහස් දක්වන්න. ඔබ කැමති නම් ඒ ලින්ක් අරගෙන Zoom එකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ අපි තව දුරටත් කරන මෙහෙවර මොනකද්ද කියලා ඔබට දැනගන්න පුළුවන්. මේ එකකටවත් සත්‍යයක්වත් ඔබ කාගෙන්වත් අයි කරන්නේ. ඔබ හිතන්න එපා මේ YouTube හරහා ආදායම් ලැබලා 750 එක සත්‍යයක්වත් 10ක්වත් මම තව වෙනකන් YouTube වලින් හොයන්න හම්බ කරන්න ගිහින් නැහැ. එතකොට මොකද එහෙම හම්බ කරන්න බැහැ මේ ධර්මයත් එක්කලා. පින්වතුනේ අනිත් විකාර එක්කලා. හම්බ කරන්න මොනවා හරි කුණුහරුප දේවල්, අසභ්‍ය දේවල් එක්කෝ ඇඳුම් පැළඳුම් නැතුව කරන රංගන නැටුම් විලාසිතා මේවා බලන්න ඕන තරම් සෙනක ඉන්නවා. views වැටෙනවා මිලියන ගණන්. එතකොට ඒ අයට ආදායම් යනවා. මේ 100ක් 150ක් උපරිම වුණොත් බලනවා. මේ දේශනාවකින් දැනෙන්නේවත් නැහැ. ඒ views හොඳටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අවුරුදු 10ක් 15ක්කටත් කාලයක් යයි අපිට රුපියල් 1000ක් අමාරක් එකතු වෙන්න. ඒක තමයි ඇත්ත. ඒ නිසා අපි එහෙම තරඟයක නෙවෙයි මේ ඉන්නේ. ඊටාම පැහැදිලිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නේ ඔබ අතරට වැඩි පිරිසක් අතරට මේ ධහම යන්න ඕන නිසායි. ඉතින් ඒ නිසා මේ ටිකත් හිතේ තියාගෙන අපි යමු අපේ දේශනාවට. ඔබ සම්බන්ධ වෙන්න ඒ channel සබ්ස්ක්‍රයිබ් කරගෙන අපේ channel එක හරහා ඒ එන්න WhatsApp group එකට ඒකේ ඔබට ලැබෙන සේවය අනන්ත ප්‍රමාණ මෙහෙවරක් වෙලා ඔබේ ජීවිතය සැපවත් කරන්න වාසනාවන්ත කරන්න මඟ පෙන්නනවා. ඉතින් ඒකත් හොඳට තේරුම් කරගෙන අපි යමු අපේ දේශනාවේ හිටපු තැනට. ඔව්. මෙහෙම තමයි බොරුව දේශනාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ. අපි බලමු ඉදිරියට ගිහිල්ලා. ඒක විග්‍රහ කරගන්න. මොකද්ද මේ මුසාවාදා වේරමණී කියන්නේ කියන එක? කි පළවෙනියෙන් තිබුණේ මොකද්ද? ඉද චුන්ද. අර චුන්ද කියන පුද්ගලයාට නෙමෙයි කියලා දෙන්නේ. පින්වත් චුන්දය මේ කරුණේදී මෙහිදී කියන අදහස තියෙනවා. ඒ කච්චෝ එක්තරා පුද්ගලෙක් කවුරු හරි ඇත්තම් පුද්ගලෙක් මේ ලෝකේ කිසියම් වූ කෙනෙක් මොකද කරන්නේ? මුසාවාදං පහය. මේක කියනවා ඇතම් පුද්ගලයෙක් මේ ලෝකේ මුසාවාදම් පහය කියලා කියන්නේ බොරු කීම ප්‍රහාණය කරලා. බොරු කියන එක ප්‍රහාණය කරලා අත්හැරලා දාලා කියන එක. මුසාවාදා පටිවිරතෝ හෝති. නේ? ඒ තමයි බොරු කීම අත්හැරලා දාලා. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. එතකොට යා මේ ලෝකේ යම් කිසි කෙනෙක් චුන්ද කවුරු හරි ඉන්නවා නම් බොරු කීම අත්හැරලා ප්‍රහාණය කරලා දාලා. ඒ බොරු කීම විග්‍රහ වෙන්නේ ඒකයි මම මාතෘකාවෙතෙන්ට දාලා ඉන්නේ. පිරිසක් අතරට යනවා. නේ? සභාවක් මැද්දට යනවා. ඒකට කියනවා සභාගතෝවා. සභාවක් මැදට ගිය විට හෝ ඊළඟට තියෙනවා පරිසගතෝවා. පිරිසක් මැද්දේට ගිය විට හෝ ඊළඟට කියනවා ඥාති මජ්ජගතෝවා. ඥාතීන් අතරට ගිය විට හෝ. තේරෙනවද? ඥාතීන් මැද්දට ගියාම හරි සමහරුන්ට ඥාති මැද්දේදී කතා වලට සිහි කල්පනා නැහැ. ඥාති පිරිස වට වෙන තැන් බලන්නකෝ මතක් කරලා. ඉවරයක් නැහැ කියවීම. ඥාති කතා. නේ? මේ ඥාතීන් කතා කරනවා ඥාතීන්ගේ කතා වලට පැටළුනහම ඒවා මිච්ඡා වාචා වලට අයිති වෙනවා. ඊළඟට ඥාතීන් අතර කතා කරන්න ගියත් මෙයා ඊගාවට පූග මජ්ජගතෝවා කියන්නේ ජනයාම අතරට ගිහිල්ලා හරි. ජනතාව අතරට යනවනේ සමහර අය නේ? කාලෙන් කාලයට සමහර ජනතාව අතරට ගිහිල්ලා මොනවද කියන්නේ? ඒ අතර එක එක දේවල් ඔප්පු කරන්න. සාක්ෂි වශයෙන් ගේන්නේ මොනවද බලන්න. ඉතින් බලමු අපි මේකේ. ඒ පිරිසක් අතරට ගිහිල්ලා හරි. මාතෘකාව තමයි මම මේ මුලින්ම දාන්නේ. ඊගවට කියන රාජ කුල මජ්ජගතෝවා.
රජ කුලයක් මැද්දට ගියාම ඒ කියන්නේ රජයේ කටයුතු කරන රජයේ පිරිසක් වැඩ කරන ආයතනයක් ගන්නකො ඒක දැන් ඉස්සර රජේ රාජ කුල කියලා කියන්නේ රජ පවුලේ මැති ඇමති ගොල්ල ඒ වැඩ කරන පිරිස රාජ භටයෝ ඒගොල්ලෝ එකට එකතු වෙන තැන තමයි මේ රාජ කුල මැද රාජ කුලයක් මැද්ද කියන්නේ. ඉතින් අද එහෙම රජවරු නෙමෙයි ඉන්නේ රජයක් කියලා එකක් තියෙනවා. ඒ රජයේ පිරිසක් අතරට ගියාම හෝ කතා කරනවා කියනවා මෙහෙ එන්න පොඩ්ඩක් ඉස්සරහට කියලා කෙනෙකුට කතා කරනවා. අබිනීතෝ ඉදිරියට කැඳවෙනවා. ඉදිරියට කැඳවෙන ලද වෙලාවක කැඳවලා මොකද කරන්නේ? කියන්න ඔයා මේකට කියන්න කියලා සක්කි පුට්ටු සාක්ෂි වශයෙන් විමසනවා. පිරිස මැද්දේ මොකද කරන්නේ? සාක්ෂි වශයෙන් විමසන විටකදී හෝ මේ කියපු අවස්ථාවලදී සාක්ෂි වශයෙන් විමසනවා. ඒ විමසනකොට මෙයා මොකද කියන්නේ? එයා මොකද කරන්නේ? මෙහෙම කතා කරලා යට අඬ ගහන්නේ. ඒවම්බෝ පුරිස මොකද්ද කියන්නේ? ඒවම්බෝ පුරිස කියලා කියන්නේ එම්බා පුරුෂය මෙහි එන්නේ. එම්බා පුරුෂය මෙහෙට මෙහි එන්න ඇවිල්ලා යන් ජානාසි ඔයා යමක් දන්නවද තං වදේති ආන් ඒක කියන්න. ඔයා යමක් දන්නව නම් ඒක කියන්න. අන්න ඒක ප්‍රකාශ කරන්න කියලා කියනවා. මෙහෙම කියනකොට මේ පුද්ගලයා මොකද කරන්නේ? සෝ හෙතෙමේ මොකද කරන්නේ? අජානං වා ආහ න ජානාමීති. මොකද්ද කියන්නේ? අජානං වා ආහ න ජානාමීති. මෙයා දන්නේ නැති දෙයක් නම් මෙයා කියනවා නොදනිමි කියලා. මොකද්ද කියන්නේ? නොදන්නා වූ දෙය අනේ නොදනිමි කියලා කියනවා. ජානං වා ආහ ජානාමීති. මෙයා දන්නා වූ දෙයක් නම් දන්නවා කියනවා. ජානං වා ආහ ජානාමීති. දන්නා වූ දෙයක් නම් දනිමි කියලා කියනවා. ඊළඟට තව විස්තර කරනවා. මේකෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා. අපස්සං වා ආහ න පස්සාමීති. Taman දකින්නේ නැති නොදක්නා වූ දෙයක් නම් මෙයා නොදකිමි කියලා කියනවා. ඒ කියන්නේ දැක්කේ නැති දෙයක් නම් අනේ දැක්කේ නැහැ කියලා කියනවා. බොරු කියන්න යන්නේ නැහැ. ඒ වගේම පස්සං වා ආහ පස්සාමීති. මෙයා දකින්නා වූ දෙයක් නම් මන් දකින්නවා කියලා කියනවා. හිතන්නකො දැක්ක දෙයක් කවුරු හරි අහනකොට දැක්කද කියලා? නෑ නෑ මන් නම් දැක්කේ නැහැ කියන්න යන්නේ. ඔව් අනේ මම ඒක දැක්කා කියලා ඇත්ත කියනවා. ඔන්න ඔය විදිහට මේ මුසාවාදයෙන් වැළකීමේදී මේ කෙනා ඉති අත්ත හේතුවා අත්ත හේතුවා කියන්නේ ඉතින් ඔන්න ඔය විදිහට තමන් වෙනුවෙන් හෝ වේවා පර හේතුවා අනුන් වෙනුවෙන් හෝ වේවා ඊළඟට කියනවා මොකද්ද? අත්ත හේතුවා පර හේතුවා ආමිස කිංචික්ක හේතුවා කිසියම් වූ ආමිසයක් වෙනුවෙන් හෝ වේවා න සම්පජාන මුසාබාසිතා හෝති. එයා දැන දැන බොරු බසක් නම් මුසාබසක් නම් කියන්නේ නැහැ. දැන දැන බොරු නම් කියන්නේ නැහැලු. ඔන්න ඕකට තමයි කියන්නේ බොරු කීමෙන් වැළකීම කියලා. පැහැදිලිද පින්වත්නි? ඉතින් බලන්න ඔය විදිහට අහන්න ඇහුවත් පිරිසක් අතරේ අපිට කැඳවලා ප්‍රශ්න කෙරුවත් බොරු කියන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්ද? එච්චර දෙයක් ඕනේ අපි ඔය කවුරුවත් අපෙන් අහන්න නැතුවත් අපි ගිහිල්ලාම කියනවා සමහර ඒවා බොරුවට. බොරුවෙන් බොරුව එකට එක ගැට ගහන්න ගිහිල්ලා සමහර අය හරි අසරණ වෙනවා ඒ බොරු ටික පවත්වා ගන්න බැරුව. දැන් අපේ වෙලා තියෙන සමහර ඔය සමිති සමාගම් වල
ණය තුරුස් වෙලා ඉන්න අය, බැංකු වලට ණය වෙලා ඉන්න අය. ඒ වගේ කොටස් මුදල් එකතු කරන් දෙනකොට, පොලි එකතු කරන් දෙනකොට නොයි බොරු කියා මගාරිනවා. නේ? ඒවා ඒ තරම් සුදුසු දේවල් නෙමෙයි. ඒවට ඊට පස්සේ අපිට පොලිය එහාට නැති වුණාට අපායට යද්දි පොලිය වැඩිලා එනවා. ඒ නිසා අපි ඒ බොරු කීමෙන් වැළකීම වගේම අනිත් ශික්ෂාපදත් ඉගෙනගෙන මේවා මේ වචනය නිවැරදි කරගන්නා පිළිවෙලයි මේ කියලා හිතලා තේරුම් අරගෙන අපි ඉදිරියට යමු. නිකන් කවුරුවත් පටවන නිකන් ශික්ෂාපද රකින්න කිව්වම නමුත් වචනේ යහපත් නොවි කවදාවත් සම්මා වෙන්න බැහැනේ අපිට. ලෞකික සම්මා මට්ටම නැත්නම් ලෝකෝත්තර වෙන්න කොහෙත්ම බෑනේ. ඒ නිසා අපි ඉදිරියට සාකච්ඡා කරන්නේ මේවා තේරුම් ගන්නට. ඉතින් අපේ channel එක subscribe කරගන්න ඔබ. channel එක subscribe කරගෙන මේ සම්බන්ධයෙන් ඔබ දක්වන අදහස් සුදහස් අපිට ලියා දෙන්න. කමෙන්ට් අතරට එකතු කරන්න. අපි නිතර නිතර මතක් කරන්නේ ඒක කට්ටියට දැනෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. ඒක බොහොම ඉක්මනින් අමතක වෙලා යනවා. දේශනාව අහනකොට මේක ඇහුණට ඊට පස්සේ වැඩි කෙරෙන්නේ නැහැ. හොඳ ධර්ම සාකච්ඡාවකට ගාඩ් දිනෙක එකතු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ටිකෙන් ටික හරි මේකෙන් ප්‍රයෝජන ගන්නට ඔබ යොමු වේවා කියන අදහසින් මම මේ දැනුවත් කරන්නේ. හොඳයි අපි එහෙමනම් ඊළඟ මේ සම්මා වාචා කොටස මොකද්ද කියලා බලමු. ඒ තමයි පිසුනාය වාචාය වේරමණී. පිසුනාය වාචාය වේරමණී කියලා කියන්නේ කේලම් කීමෙන් වැළකීම. ඒ මාතෘකාව කොහොමද වෙන්නේ? ඒක කොහොමද බුදු දේශනාව තුළ තියෙන්නේ කියලා අපි ඉගෙන ගන්න යන්නේ. ඒ තමයි පිසුනා වාචං පහය. ඒ කියන්නේ පිසුනා වාචං පහය කියලා කියන්නේ කේලම් කීම ප්‍රහාණය කරලා පිසුනාය වාචාය පටිවිරතෝ හෝති. මේ කේලම් බස් කීමෙන් ප්‍රහාණය කරලා කේලම් බස් කීම අත්හැරලා දාලා. කේලම් කීම අත්හැරලා දාලා. එයා මොකද කරන්නේ? කියනවා මේ විදිහට ඉන්නවලු. කොහොමද? න ඊතෝ සුත්වා අමුත්‍ර අක්ඛාතා. බලන්න කේලම් කියනවා කියන එකට අනිත් පැත්ත මේ තියෙන්නේ. කේලම් කියනවා කියන එකේදී අපි පෙන්නවා ඊතෝ සුත්වා අමුත්‍ර අක්ඛාතා කියලා. මෙතන න තියෙනවා. එහෙම කරන්නේ නැහැ කියලා. මොකද්ද ඊතෝ සුත්වා අමුත්‍ර අක්ඛාතා? මම පද දෙක කඩලා ඉගෙනුවා. ඔබට මතකද මේ මිච්ඡා වාචා කොටස කියලා දෙද්දී? පිසුනාය වාචා කියන එක කියලා දෙන වෙලාවේ ඒක කියලා දුන්නා. ඒක වචනෙන් වචනේ කඩලා. දැන් මම මේකට දැම්ම මේක. න ඊතෝ සුත්වා අමුත්‍ර අක්ඛාතා. ඒ කියන්නේ මොකද්ද? මෙතනින් අහගෙන ගිහින් එතන කියන්නේ නැහැ. එතන නොකියන්නේ. මොකටද? ඉමේ සංවේදාය. මෙතන අයව බිඳවන්ට. මවුන්ව බිඳවන්ට. අදහසින් මෙතනින් අහගෙන ගිහිල්ලා එතන කියන්නේ නැහැ. මොන් හොඳට මතක තියාගන්න ඕනේ. මෙතනින් අහගෙන ගියේ දේ ආයෙ තව තැනක ගිහිල්ලා කියවන්න යන්නේ නැහැ. තේරුණාද? මේ අය බිඳවන්න හිතාගෙන එහෙම කියවන්න හොඳ නැහැ. ඊළඟට කියනවා ඒකේ න අමුත්‍රවාසුත්වා ඉමේ සංඅක්ඛාතා. ඒ කියන්නේ එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියන්නෙත් නැහැ. පැහැදිලිද? එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියවන්නෙත් නැහැ. මොකටද? අමෝ සංවේදාය. ඒගොල්ලන්ව බිඳවන්න. තේරුණාද? ඒගොල්ලන්ව බිඳවන අදහසින් එතන දේවල් මෙහි ඇවිල්ලා කියන්නෙත් නැහැ. මේ අයව බිඳවන අදහසින් මෙතන දේවල් එතන එහෙ ගිහිල්ලා කියන්නෙත් නැහැ. ඔන්න ඔය විදිහට එයා මේ වෙන්වීම කේලම් කීමේ වෙන්වීම කරන්නේ මෙහෙමයි. ඉති බින්නානං වා සන්දාතා. ඉතින් ඔන්න ඔය විදිහට බිඳුණු අයව සමගි කරවනවා. ඊගාවට කියනවා සහිතානං වා අනුප්පාදාතා. ඉති බින්නානං වා සන්දාතා
සහිතානං වා අනුපාදාත. අනුප්පදාත. ඒ කියන්නේ සමගි වූවන්ට අනුබල දෙනවා. ભેද බින්න වෙන්න වළක්වනවා. බිඳුන අය සමගි කරවනවායි කියන්නේ සමගි පිරිසට අනුබල දෙනවා. බලන්න මේ කේලමෙන් වැළකෙන පිරිස කරන දේ. ඉතින් සුගතියේ යනවනේ ඒගොල්ලෝ. මතු මතේ සැප විපාක ලැබෙන දෙයක් හම්බෙනවනේ ඒක. මෙයාලා හරි කැමති කියනවා සමග්ගාරාමෝ. මොකද්ද මේ කියන්නේ? සමගියේහි ඇලිලා ඉන්නේ. සමගියේ ඇලුනේ වෙයි. සමග්ග රතෝ සමගියේ ඇලිලා රැඳෙනවා. සමගි සම්පන්නව රැඳෙනවා. ඒ කියන්නේ සමගියේ හිත ඇලිලක් තියෙනවා. ඒ වගේම මෙයාලා සමගි සම්පන්නව ජීවත් වෙනවා. සමග්ග නන්දි. මොකද්ද සමග්ග නන්දි කියන්නේ? සමගියෙන් සතුටු වෙනවා. ඒ වගේම මෙයා මොකද කරන්නේ? සමග්ගකාරකං වාචම් භාසිතා හෝති. පුද්ගලයන් සමගි සම්පන්න කරවන ආකාරයේ වචන කතාබස් කරනවා. සමගි සම්පන්න කරවන කතාබස් කරන්නේය. තේරුණාද? ඉතින් ඒ විදිහට එහාට මෙහාට කියන්නේ ભેද බින්න කරවන්නේ සමගියේ ಗುಣ කියනවා සමගියෙන් කතාබස් කරගෙන ඉන්නවා. ඉතින් හරි සතුටු වෙනවා මිනිස්සු සමගියෙන් ඉන්නවා දැක දැක. එයාට හරි සතුටුයි කවුරු හරි දෙපිරිසක් සමගි සම්පන්නව ඉන්නවා දකින්නකොට හරිම සතුටක් දැනෙනවා. සමහර අයට ඉන්න බෑනේ. දෙන්නෙක් එකතු වෙලා හරි සමගියෙන් ඉන්නවා දැක්කම ජෙලස් එකක් එනවා. මං එක්ක මෙච්චර හිතවත් නැහැ. ඒ දෙන්න පුදුම සමගියක්. පුදුම ලංවීමක්. දෙන්නම්කෝ වැඩක් කියලා ඕන් අර යනවා මේ කේලම යනවා අරගෙන දෙන්න දෙපැත්තට. ඔයාට ඔය දේන් දිව ගාගෙන හිටියට පන වගේ හිටියට මේ මෙහෙමයි තත්ත්වය කියලා. එතකොට ඒක වෙන්නේ මොකද්ද? කේලම් කියනවා. මේ කේලමෙන් වැළකෙනවා. එතකොට සමගිය ඇති කරනවා. බලන්න සුගතිය යන පිංකම්. මේ ආශ්‍රව තමයි. ඒ වුණාට ආශ්‍රව ප්‍රහීන නොවුණාට පිං හැදෙනවනේ මේකේ. ඒ වගේම එයා පින සකස් කරගෙන මොකද කරන්නේ? මතු මත්තේ සැප විපාක ලැබෙන විදිහට උපතකට යනවා. ඔව්. ඒ තමයි ඒ දෙවෙනි සම්මා වාචා. අපි යමු ඊළඟට. පරුසාය වාචාය වේරමණී. මොකද්ද මේ පරුස වචනයෙන් වැළකෙනවා කියන්නේ? බලන්න ඒක ඔන්න දීලා තියෙනවා. පරුසං වාචම් පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති. කියන්නේ මොකද්ද? ඒක කියනවා යාසා වාචා නේලා කන්නසුකා පෙමනීයා හදයංගමා පෝරි බහුජන කන්තා බහුජන මනාපා තථාරූපින් වාචම් වාසිතා හෝති. බලන්න මට නම් හරි ආසාවක් ඇති වෙනවා. මේ දේශනා කියවනකොට මේවා වචනේ අනේ පැහැදිලි කරගන්න අපිට මට හරි ඇල්මක් ඇති වුණේ මේ දේශනා කියවන්න ගිහිල්ලා මේ ධර්මයට ගොඩාක් හිත බැඳෙන්න පටන් ගත්තා. ධර්මයත් එක්ක ජීවිතේ ගෙනියන්න ඕනේ කියලා හිතුනේ මේ දේශනා ලස්සනට රස විඳින්න ලැබිච්ච නිසා. අපි බලමු මේවා විග්‍රහ කරගන්න. ඉතින් මම දන්නවා බලන හැම කෙනෙකුටම මේවා තේරෙන්නේ නැහැ. ඒකයි මේ pāli භාෂාවට අලුත් හුඟක් අය. ඒ නිසා මේවා පැහැදිලි. ඉතින් ඒ වගේ ආසාව ගොඩ නැගෙන්නේ නැත්තේ ඒ නිසා. මම ඒකයි ආසාව ඇති වෙන්න මේවා පැහැදිලි කරලා දෙන්න හිතුවේ. පරුසාය වාචාය වේරමණී කියන එකේ වචනේ ගමු. ඒකේ තියෙනවා පරුසං වාචං පහාය. ඒ කියන්නේ පරුස වචන ප්‍රහාණය කරලා. පරුසාය වාචාය පටිවිරතෝ හෝති. පරුස වචන අත්හැරලා දාලා. පින්වතුනි මෙතන අත්හැරලා දාලා කියන එකේ අයන්න වැඩිලා නැහැ. තේරුණාද? මේ පරුසාය වාචාය කියන එකේ මෙන්න මෙතන අයන්න වැඩිලා නැහැ. ඒ හින්දා මම ඒකට පොඩි කාක පාදයක් දාලා මෙතෙන්ට අයන්න එකතු කරනවා. අනිත් ඒවා ටික තියෙනවා. ඒකේ පොඩි ප්‍රින්ටින් කරගද්දි චූටි ගැටලුවක් ඇති වෙලා. පරුස වචන අත්හැරලා දාලා එයා මොකද කරන්නේ? යාසා වාචා. මොකද යාසා වාචා කියලා කියන්නේ?
ඒකේ තේරුම තමයි යම් වචනයක් යාසා වාචා නේලා කියලා. දොස් රහිත වේද? නිදොස්ද? සමහර වචන කියන්නේ දෝෂයක් නැහැ. ඒ වචන කතා කරුවාට දෝෂයක් එන්නේ නැහැ. නිදොස්. අනුන්ගේ දොස් කියන එකක් නෙමෙයි මේ තියෙන්නේ. කාගෙන්වත් දොස් ඇහෙන එකක් නෙවෙයි තියෙන්නේ මේ වචන නිසා. අන්න එහෙම වචන පාවිච්චි කරනවාද යම් කිසි එහෙම වචන තියෙනවද? දොස් නැති නිදොස් වූ වචන කියනවලු. මොනවද මේ නිදොස් වූ වචන කියලා පෙන්නනවා? ඒ තමයි යාසා වාචා කන්න සුඛ. යම් වචනයක් කනට මිහිරීද? කනට සුවයිද? අහන මිනිස්සුන්ට කනට මිහිරි වෙන්න ඕනේ. කනට සුවදායි වෙන්න ඕනේ. දැන් මේ බලන්න අපි මේ බණ අහනවා. බණ පදෙන් පදේ විස්තර කර කර මේ බණ ටික අහනකොට කනට හරි සනීපයි. නැද්ද? මේ ධර්මය අහනකොට ඔබට කනට සනීප බවක් දැනෙන්නේ නැද්ද? මට නම් බණ අහන එක තරම් මේ ලෝකේ කනට මිහිරි, කනට සුවදායි දෙයක් නැහැ. මොනතරම් මේ දහම ඇහුවත් එන්නම ආසාවක් ලැජ්ජාවක් ඇති වෙනවා. වෙහෙස දැන් නැති වෙලා යනවා. මහාන්සිය දැනෙන්නේ නැති වෙලා යනවා. ඒ මොකක් නිසාද? මේ ධර්මයේ තියෙනවා යාසා වාචා කන්න සුඛ. කනට සුව එළවෙන ස්වභාවය. කනට සුවගෙන දෙන ස්වභාවය. කනට මිහිරි. ඒ නිසා ඒ ධර්මය තුල ඒ තියෙන විදිහට මේ වචන පාවිච්චි කරන්න ගන්න ඕන. තේරුණා? ඊගාවට කියන යාසා වාචා පෙමනීය. යම් වචනයක් තියනවාද මොකද්ද? පෙමනීය කියන්නේ ප්‍රේමනීය වූ. නේ? අපි හරි කැමති නේද ප්‍රේමනීය වචන වලට? ඉතින් ගොඩාක් ඔය ගීත ආදී දේවල් වලට තමයි අපි ඉතින් ප්‍රේමනීය කියලා කියන්නේ. නමුත් ඒවට වඩා මේ ලෝකේ අපිව සුවපත් කරන අපිට අපේ ජීවිතවලට යහපත මතු කරවන විදිහේ ප්‍රේමනීය බවක් තියෙනවා නම් ඒ යහපත් වචන තමයි අපි වාසිතයට ගන්න ඕනේ, කතාවට ගන්න ඕනේ. ඊළඟට යම් වූ වචනයක් තියෙනවද? යාසා වාචා හදයංගම, හෘදයාංගම වූද. යම් වචනයක් යම් භාෂාවක් හෘදයාංගමද. නේ? ඒකට කියන මොකද්ද? හදයංගම. හරි ලස්සනයිනේ. මට නම් හරිම ලස්සනට දැනෙන්නේ මේ භාෂාව, මේ බුද්ධ භාෂිතේ හරිම ලස්සනයි. මොනතරම් බලන්න මේ සුන්දර වචනද මේ කතා කරන්නේ කියලා. එතකොට යම් බසක් හෘදයාංගමද. තේරුණාද? ඒ විදිහේ වචන තමයි මෙයාලා කතා කරන්න ඕනේ කියන්නේ. ඒ පරුස වචන නෑ යාට එතකොට. ඉතින් තව තියෙනවා මේක විග්‍රහ කරනවා. මොකද්ද? යාසා වාචා පෝරි. පෝරි කියලා කියන්නේ යම් වචනයක් විනීතයිද. දැන් ගොඩක් අයගේ මිනිස්සු පුරුදුලා තියෙන හරි අවිනීත අවිචාරවත් වචන පාවිච්චි කරන්නනේ. බොහොම විචාරශීලී විදියට විනීත වචන පාවිච්චි කරන්න ඕන. යාසා වාචා පෝරි. ඔන්න ඔබේ ජීවිත වෙනස් කරගන්න කල්පනා කරන්න ඕන පින්වතුනි. දැන් අද දවසේ මේ දේශනාව හොඳට අහලා අපේ සිමෝනි පුතුණුවන් ඊටාම වටිනා ධර්ම දානයක් තමයි මේ සිදු කරන්නේ. එතකොට පුතත් හොඳට හිතට ගන්න ඕනේ. හොඳ මේ විදිහේ වචන ටිකක් කතා කරලා මගේ ජීවිතේ මගේ මේ ගාක් ලස්සන කරගන්න. මිනිස්සුන්ට ප්‍රිය උපද වෙන විදිහට අපි මේ කවුරුත් ගැටෙන්නේ නැති විදිහට කතා බස් කරගෙන. ඒ වගේම ඒ පුතාගේ ආදරණීය මව්තුමියට පියතුම මේ අපච්චිට මෑණිය මේ කිරියම්මට මේ හැමෝටම පින් සිද්ධ වෙන්න. ඒ අයටත් මේ ජීවිතයේ විදියට සකස් කරගන්න, අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන අනිත් හැම දෙනාම මේ ධම නරඹන හැම දෙනාම හොඳට ජීවිතයට හිතට ගන්නට මේ ලස්සන වචන මමත් ජීවිතයට හුරු කරගන්නවා. අනේ බුදුරජාණන් වහන්සේනේ මේවා කියලා දුන්නේ. මම බුදුරජාණන් වහන්සේගෙන් බණ ටික අහගන්නවා වගේ මම මේක අහගෙන හොඳ ගෞරවයකින් මගේ ජීවිතේ හදාගන්න ඒකාන්තෙම මම ලෑස්ති වෙනවා කියලා හිතන්න ඕනේ. එතකොට තමයි අපිට හරි සන්තෝසයි, හරි සතුටුයි. වෙන මොනවත් නැහැ. ඒ තමයි අපේ පින.
ඒ තමයි අපිට රැස් කරගන්න පුළුවන් ධනය. ඒ තමයි අපේ වස්තුව. ඉතින් කෙනෙක්ගේ ජීවිතයේ යහපතට යමින් සතුටක් උපදවා ගන්නවා නම් ඒ සන්තුෂ්ටිය තරම් ධනයක් කොහෙද? සන්තුට්ටි පරමං ධනං නේ. මේකින් කවුරු හරි කෙනෙක් නිර්වාණය පැත්තට නැඹුරු වෙලා නිවන් මාර්ගට අවතීර්ණ වෙලා නිවනටපත් වෙනවා නම් ඒ නිබ්බාණය තමයි උතුම්ම සැපය. නිබ්බාණං පරමං සුඛං. ඒ නිසා පින්වතුනි අපේ හිත අඩුමතරමේ මේ ගෞරවනීය තැනකට ගෙනෙමු අපි. මේ දේශනාවන් තුලින් අපි පියවරෙන් පියවර ඉදිරියට යන්න එකතු වෙන්න අපේ channel එකත් එක්කලා subscribe කරගන්න මේ channel එක. අපි ඊටාම වටිනා විදියට ඔබට බොහෝම වටිනා ක්‍රමයකට මේ දේශනා ටික එක් කරගෙන එන්නේ. අපේ කලබලයේ හදිස්සිය සියල්ල පැත්තකට දාලා අපි යමු අපේ ජීවිතේ හදාගෙන ඉදිරියට. ලෝකෙට පේන පුරුපුරු දේවල් අරගෙන නිකම් මවාපාන සුන්දරත්වයක් නෙවෙයි. අපේ අභ්‍යන්තරයේ සැනසීමටපත් කරන, අභ්‍යන්තරයේ සුවපත් කරන වැඩපිළිවෙලකට අධ්‍යාත්මය තුලින් සැනසීම උපදින තැනකට අපි අපේ ජීවිතය අරගෙන එන්න හැම කෙනාටම වාසනාව ගෙනෙන ධර්ම දානයක් බවට මේකපත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ඉතින් අපි යමු අපේ කතාවට නේ. යාසා වාචා පෝරි යම් වචනයක් විනීතයිද ඒ වචන පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට තියෙනවා යාසා වාචා යම් වචනයක් තියෙනවද බහුජන කන්තා. බහුජන කන්තා කියලා කියන්නේ බොහෝ ජනයා අතර නේ බොහෝ ජනයාට බොහෝ දෙනාට සිත් ඇද ගන්නාසුළු බොහෝ දෙනාගේ සිත් ගන්නාසුළු යම් වචනයක් වේද ඒම කතා කරන්න ඕනේ. ඒකට කියනවා බහුජන කන්තා. බොහෝ දෙනාගේ සිත් ගන්නාසුළු වචන. ඊළඟට පෙන්නනවා යාසා වාචා බහුජන මනාපා. බොහෝ ජනයාගේ මනාපය ඇති වෙන වචන. ඉතින් ගාද්දෙනෙක් අද පාවිච්චි කරන්නේ බොහෝ දෙනාගේ අමනාපය මතු කරන වචන. නේ? ඒ හින්දා ඒවා සුදුසු නෑ. බොහෝ දෙනාට ප්‍රියමනාප බවක් උපදින වචන පාවිච්චි කරන්න ඕනේ. ඒක නිසා ඔය හුරතල් තොදොල් බස් සමහර කෙනෙකුට දෙන්නෙකුට ප්‍රියමනාප වෙන්න පුළුවන්. ඒ හුරතල් තොදොල් බස් වලට නෙමෙයි මේ කියන්නේ හැබැයි. බොහොම අර්ථවත් වූ තැනකට යන වචන මේවා. ඉතින් මෙන්න මේ වචන භාවිතා කරනවා කියනවා. ඒක තමයි පරුසා වාචා කියන එක විග්‍රහ කරන විදිය. තව තියෙනවා. අන්න ඒ ආකාරයේ වචන තථාරූපින් වාචම් වාසිතා හෝති. එයා මොකද කරන්නේ? ඒ බඳු ආකාරයේ වචන පරිහරණය කරනවලු. තථාරූපින් වාචම් වාසිතා හෝති කියන්නේ ඒ බඳු ආකාරයේ වචන භාවිතයේ දෙනවලු. පැහැදිලිද? ඒක තමයි කියනවා පරුස වාචා කියලා කියන්නේ. ඊළඟට අපි යමු සම්පප්පලාපා වේරමණී කියන්නේ මොකද්ද? පරුස වාචා වේරමණී කියන එකයි අපි විග්‍රහ කරේ. තේරුණාද? පරුස වචන කියනෝ නෙවෙයි පරුස වචනෙන් වෙන් වෙනවා කියන එකයි අපි විග්‍රහ කරේ. ඒ වගේ දැන් සම්පප්පලාපා වේරමණී ඒක පැහැදිලි කරගන්න යන්නේ. ඉතින් ඔබ මේක ඉගෙන ගන්න. ඉගෙනගෙන මොනවා හරි ගැටලු තියෙනවා නම් අදහස් තියෙනවා නම් ඔබ මේවා අපිට දන්වලා එවන්න ඕන කමෙන්ට් අතර එකතු කරලා. මේවා කොච්චර වටිනවා නම් ඒ වටිනාකම දැනෙන විදිහ ලියලා එවන්න. ඉතින් අපි ඔබට ඒකටයි මේ ආරාධනා කරන්නේ අපේ channel එක subscribe කරගෙන මේ දේශනාවට එකතු වෙන්න. ඔබට වටිනා කියන පැතිකඩක් ඒකාන්තයෙන්ම මේ පොඩි පුංචි කාලයක් තුළ විවෘත කරගෙන ඉන්න පුළුවන් වෙයි. ඔබත් මේකට එකතු වෙන්න ඕනේ. අපිට විතරක් කාගේවත් යහපත හදන්න බෑ. තුමේහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා. මහණෙනි ඔබ විසින්මයි මේ යහපත මතු කර ගන්න ඕනේ. මේ ක්‍රමවේදයේ දිනු කර ගන්න ඕනේ. මේ මාර්ගය ප්‍රගුණ කර ගන්න ඕනේ. අක්කාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේටත් වෙන කරන්න දෙයක් නැහැ. මග කියලා දෙන්න විතරයි පුළුවන්. එහෙනම් අපි ගැන කවර කතාවද පින්වතුනි? මේ මග ගැන පෙන්වන්න අපි මේ සංසදේ ආරම්භ කරේ. ඒ වගේම මේ සංසද සියල්ලක්ම ආරම්භ කරලා කියලා දෙන්නේ. ඉතින් ඒ අතරට එකතු වෙන්න WhatsApp group වලට එකතු වෙන්න අපි මේ YouTube channel වලට යටින් නැත්නම් මේ YouTube දේශනාව වලට යටින් එකතු කරලා තියෙන ඒ
සංසද වලට එකතු වෙන්න, ගෲප් වලට එකතු වෙන්න, ක්ලික් කරන්න ඒවා. එතකොට ඔබට තියෙන්නේ ඒවට ගිහිල්ලා එකතු වෙන්න. ඉතින් අපි යමු සම්පප්පලාපය මොකද්ද? එකෙන් වෙන් වෙනවා කියන්නේ මොකද්ද කියන එකත් කතා කරන්න. සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති කාලවාදී, භූතවාදී, අත්තවාදී, ධම්මවාදී, විනයවාදී, නිදානවතින් වාචම් වාසිතා හෝති. කාලේන සාපදේශං පරියන්තවතින් අත්ත සංහිතං. බලන්න ඕවා අපි පරිවර්තනය කරගෙන තියෙන්නේ දැන්. වචනෙන් වචනේ මම මේ උගන්වන්නේ නිකන් කියලා ඔන්න මම ඒකේ තේරුම කිව්වා කියන්නේ ඔබට ඉගෙන ගන්න පහසු වෙන විදිහක් මම මේ හදලා තියෙන්නේ. මේක උගන්වන්න මම මේවා කරන්න විශාල කැපකිරීම කරගත්තා. කෙරුවා. ඇත්තටම බෝඩ් සල්ලි වලට අරගෙන කැමරාව පිටිපස්සෙන් තියලා මම හිතන්නේ මට මේක මතක් කරන්න ඕනේ. මේ දේශනා ටික ලස්සනට දෙන්න ගොඩාක් කැමති වෙච්ච දරුවෙක් තමයි සිමෝනි පුතා. මට මතකයි මේ බෝඩ් එක ගෙනල්ලා අපි මේ බෝඩ් එකේ ලියන දේ කැමරාවෙන් කොහොමද පේන්නේ කියලා අපි මේක ස්ක්‍රීන් එකට දාලා බලනකොට අකුරු පැහැදිලි නැහැ. එතකොට එළියක් ඕනේ ඒකට. එළියමලි. එළිය තියෙන තැනක අපි මේ එළියක් දැම්මහම මේ එළිය විනිවිද පේන්න ගන්නවා බෝඩ් එක හරහා. ඉතින් ඒ දරුවා මට මතකයි ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මෙහෙම උකට ආලෝකයේ සපයන්න ඕනේ, මෙහෙම ආලෝකයේ සපයන්න ඕනේ කියලා දිදි එයාට තේරෙන දැන් මටත් වඩා සමහර දේවල් ඒවා එයාට වැටහෙන විදිහට එයා කියලා දෙනවා. මේක මෙහෙම කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට අපි ලොකු උනන්දුවක් ඊට පස්සේ ඒවට ක්‍රමවේද හොයාගෙන අපි ගියා. ඉතින් ඒකට මට ඒ සිමෝනි පුතාගේ අප්පච්චිත් උදව් කරා ඒ තැන් වලට ගිහිල්ලා මෙවුවා කොහොමද කරන්නේ. එතකොට ඒවට මේ අකුරු ලියන්න ක්‍රම. එතකොට ඒ වගේ හරහා තමයි මට දැනගන්න ලැබුණේ. ඒ පුතාගේ ඉංග්‍රීසි ගන්නපු ගුරුවරයෙක් ගාවට අපිව යොමු කරලා දුන්නා ඒ පුතාගේ මෑණියන්. ඉතින් අප්පච්චිත් එක්ක අපි ගිහිල්ලා ඒවා කතා කරගෙන එනකොට මට මේ ග්‍රැෆික් ටැබ්ලට්ස් පිළිබඳව මේ අහන්න ලැබුණා. මම ඒ අනුව තමයි ග්‍රැෆික් ටැබ්ලට්ස් අරගෙන අද අකුරු ලියලා ලස්සනට ඔබ වෙත ඉදිරිපත් කරන්න පුළුවන් තැනකට මේවා සකස් කරගත්තේ. ඉතින් ඒ නිසා ඒ ධර්ම දාණය අද මේ අනුග්‍රහය විතරක් නෙමෙයි මේ පුතා කරන්නේ. ඕගොල්ලෝ අතරට මේ ධර්මයේ ගේන්න මට එයාට පුළුවන් විදිහේ මූල්‍යමය ආධාර විතරක් නෙවෙයි. පුළුවන් තරම් තමන්ගේ ශාරීරික ශක්තියෙන් මානසික කුසලතාවයන්ගෙන් හැම දෙයකින්ම උපකාර කරලා තියෙනවා. ඒ නිසා පුතාට ජීවිතේ වරදින්නේ නැහැ. දහමට ගොඩාක් උදව් උපකාර කරන පුතෙක්. ඒ නිසා පුතාගේ ඉලක්ක සියල්ලක්ම සමෘද්ධි වේමත් වේවා. යහපතටම යොමු වේවා. හැම පැතුමක් මිටු වේවා කියලා අපි මේ බණ අහන හැමෝම එකතු වෙලා ඒ අයගේ කුසල ධර්ම අනුමෝදන් කරනවා. පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා. පුතාගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න ගොඩාක් ධර්මානුකූලව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා. ඉතින් අපි යමු. ඒක මතක් කරන්න සිද්ධ වුණේ මොකද මේ අද මේ ලස්සනට අකුරු ඔබට මේ පේන දෙයට එන්න මම විහෙසිච්ච කාලෙදී මට ඒකට උදව් කරපු පුතෙක්. ඒ වගේම අපේ සදිනිමිස් ඉක්මනට මට බෝඩ් එකක් අරන් දුන්නා. නමුත් ඒ වගේ මම මේවා කරන්න ගියා නම් ඉතින් මේ ඒව හරහා තමයි හැබැයි මෙතෙන්ට ටිකෙන් ටික බිඳුවෙන් බිඳුව ආවේ. ඒ නිසා ඒ වෙලාවේ උපකාර කරපු අය මම සිහිපත් කළ යුතුයි. ඒක තමයි මම දක්න දේ. ඒ නිසා සම්පප්පලාපය ගැන අපි විග්‍රහ කරලා බෙදලා පෙන්වන්න හදන්නේ. ඒකෙදි සම්පප්පලාපා වේරමණී මොකද්ද මේ හිස් වචන භාවිතයෙන් වැළකෙනවා කියන්නේ. ඒකේ කියනවා සම්පප්පලාපම් පහය. සම්පප්පලාපම් කියලා කියන්නේ හිස් වචන ප්‍රහාණය කරලා සම්පප්පලාපා පටිවිරතෝ හෝති. හිස් වචන අත්හැරලා දාලා හිස් වචන භාවිතය අත්හැරලා දාලා මොකද කරන්නේ? කාලවාදී කාලයට ගැළපෙන දේවල් කතා බස් කරනවා. කාලයට ගැළපෙන දේවල් විතරක් කියනවා. අවේලාවේ කතා කරන්නේ. කාලේ එනකන් ඉඳලා කාල වේලාවේදී තමයි අදාළ දේ කියන්නේ. එකම කාලවාදී. ඒ වගේම මේක කියනවා භූතවාදී. භූතවාදී කියලා කියන්නේ සත්‍ය වශයෙන් සිදු වුණ හෝ
සත්‍ය වශයෙන් සිදුවිය හැකි දෙයක් ගැන කියන්නේ. එහෙම නැති මනස්ගත දොඩවන්නේ නැහැ. සත්‍ය වශයෙන් එක්ක විච්ච දෙයක්, එහෙම නැත්නම් සත්‍ය වශයෙන් වෙන්න පුළුවන් දෙයක් තමයි යා කතා කරන්නේ. එයාට ඒ අදහස් එහෙම වෙන්න පුළුවන් විදිහට තමයි එන්නේ. ඒ නිසා එයා ඒක තමයි කතා කරන්නේ. නිසා පින්වතුනේ සමහර අය ඉන්නවා. කරන්න බැරි දෙයක්මයි කිව්වොත් කියන්නේ. සිද්ධ විචි දෙයක් නෙමෙයි. නිකන් හිතපු දේවල් හිතලු කියන්නේ. සමහර අය හිතාන ඉන්නේ ඒ හිතලු කියලා අනුන්ට චෝදනා කරනවා. Tamanට හිතිච්චා මෙහෙම වෙන්නේ නැති සමහරට. නැත්තම් ඉතින් මෙහෙම වෙන්න බෑනේ. ඔය වුණේ මෙහෙම වෙන්නේ නැති. මෙහෙම වෙන්නේ නැති කියලා හිතලා ඒ හිතිච්ච දේවල් කියනවා. ඇත්තටම සිද්ධ වෙලා නැහැ ඒක. ඒවා මිනිස්සුන්ගේ හිත රිදවනවා. ඒවට කියන්නේ අභූතවාදී කියලා. සත්‍ය වශයෙන් සිදුච්ච නොවිච්ච දේවල් වලින් කතා කරනවා. කියන්නේ අභූතයෙන් චෝදනා කරනවා කියලා. අභූතවාදී කියලා කියන්නේ ඒවට. සත්‍ය වශයෙන් වෙන්නෙත් නැති දේවල් සමහර සුරංගනා කතා කියන්නේ. කරන්න බෑ. මෙහෙමයි. ඒ කියන්නේ දැන් සමහර දේවල් තියෙනවා කරන්න පුළුවන්. හැබැයි ලේසියෙන් කරන්න බෑ. ගොඩක් කැප වෙලා, ගොඩක් මහන්සි වෙලා තමන්ගේ කාලය, ශ්‍රමය, හැකියාව හැම දෙයක්ම කැප කරලා ඒක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර අයට එහෙම ඒක කරන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් දෙයට කිව්වහම අනේ ඕවා කරන්න හරි අමාරු වුරු නිකන් සුරංගනා කතා වුන්නේ නැහැ කියලා ඒව අයින් කරනවා. හැබැයි ඊට වඩා සුරංගනා ලෝකවල යාලා ජීවත් වෙනවා ඊට පස්සේ. නිකම්ම හරියන කන්නේ. එහෙම නෙමෙයි. භූතවාදී කියන්නේ සත්‍ය වශයෙන් වෙන්න දේවල්, විච්ච දේවල් තමයි යාලා කතා බස් කරන්නේ. ඊළඟට කියනවා අත්වාදී. ජීවිතේට තේරුමක් නැති, අර්ථයක් නැති දේවල් නෙමෙයි කියන්නේ යාලා. හැම වෙලාවෙම ජීවිතේට අර්ථවත් වූ, තේරුමක් ඇති විදිහේ වචන තමයි කතා බස් කරන්නේ. තමන්ට ජීවිතේට අර්ථවත් වෙන, අනුන්ට ජීවිතේට තේරුමක් අර්ථයක් තියෙන දෙයක් තමයි කතාවට එකතු කරගන්නේ. ඒකට කියනවා අත්වාදී. ධම්මවාදී කියනවා ධර්මයට ගැළපෙන දෙයක් කතා කරන්නේ. ධර්මයට පටහැනි දේවල් කතා කරන්නේ නැහැ. ධර්මයට එකඟ වන්නා වූ වචන කතා බස් කරනවා කියනවා. ඊළඟට මේ හිස් වචන වලින් වැළකීම මෙහෙමත් විස්තර කරනවා. විනයවාදී. විනයට එකඟ වෙන දෙයක් ගැන කතා කරනවා. විනයට එකඟ නැති දේවල් කතා නොකර ඉන්නවා. ඊගාවට කියනවා නිදාන වතින් වාචම් වාසිතා හෝති. ඒ කියන්නේ මෙයා කතා බස් කරන දේ හේතුවක් ඇතුවයි කතා කරන්නේ. මෙතන හේතුවක් කියන එක පොඩ්ඩක් වැඩිලා මදි. ඒකේ අර තුයන්න වෙලා නැහැ. තේරුණාද? ඒ නිසා මෙන්න මෙතන තුයන්න හදාගන්න. හේතුවක් ඇතුව කතා බස් කරනවා. ඒ නිසා මේක අදහන්න වටිනවා මේ කියන කතා එතකොට. ඇයි හේතු සාධක සහිතවනේ කතා කරන්නේ. මොනවා හරි කිව්වොත් එයා ඒකේ මොකක් හරි වටිනා හේතුවක් තියෙනවා. ඒ නිසා ඒ කතා හදවතින්ම අදහ ගන්න වටිනවා. අපි ඒක කියනවා හදවතේ රඳව ගන්න වටිනවා. අකුරු ටිකක් අපහසුයි ලියා ගන්න. ඔබ ලස්සනට ලියා ගන්න. හදවතේ රඳවා ගැනීමට වටිනවා. අන්න ඒ ආකාරයට. මොකද ඇයි හේතුවක් ඇතුවනේ කතා කරන්නේ. කිව්වොත් මොකක් හරි කතාවක් කරොත් මොකක් හරි හිතේ තියාගෙන හොඳට හොයලා බලන්න වටින කතාවක් ඒ කියලා තියෙනවා. මොකද මොකක් හරි හේතුවක් ඇතුවම මේ කතාව කිව්වේ කියන එකක් තියෙනවා. දැන් ඔය අපි වැඩි හිටියෝ ගාව එහෙම තියෙනවා. චූටි ඉංගියක් හරි මොකක් හරි නිකන් හයියෙන් හුස්මක් ගත්තත් සමහර වෙලාවට මොකක් හරි ඉතින් අනිවාර්යෙන් හේතුවක් ඒකේ තියෙනවා.
එතකොට දරුවෝ අහන්න පුරුදු නැහැ. "ඇයි අප්පච්චි? ඔයා මොනවා හරි කියන්නේ නැතුව ඉන්නවා. ඇයි අප්පච්චි මොකද්ද හේතුව? මොකද්ද කාරණාව?" කියලා අහනවා. මොකද දරුවෝ දන්නවා අප්පච්චි ඒ හයියෙන් හුස්මක්වත් පිට කරන්නේ නැහැ හේතුවක් නැතුව. ඉතින් එයා අර අප්පච්චි හයියෙන් හුස්ම ගත්ත එක හදවතට වදිනවා ඒක නිසා. ඒක තමයි හදවතේ රඳව ගන්න වටින කතාවක්. සුසුම් පොදකින් හරි පෙන්නනවා යා. ඒකට කියන්නේ නිදානවතින් වාචම් භාසිතා හෝති. මෙච්චර සංවේදී වෙන්න ඕනේ. මෙන්න මේ තරම් සංවේදී වෙනකොට තමයි අපිට දහම අහුවෙන්නේ. තේරුණාද? වාචා කියන්නේ ඒ තරම් ඊටත් වඩා සියුම්ව මම මේවා විග්‍රහ කරනවා. මේ වාචා ඊටත් වඩා ගැඹුරට අරන් යනවා මේ ලෝකෝත්තර පැත්තේ භාවනා කොටසේදී. අපි භාවනායක කතා බස් කරන්න බලාපොරොත්තු වෙනවා තව ගොඩාක් ගැඹුරු මට්ටමකට. මොකද ඔබට මතකයි නේද මම මුල්ම කාලේදී මුලින්ම පෙන්නුවා මේ අප්පනා බෙහප්පනා චේතසෝ අබිරෝපනා භාවනා අරමුණු එක්ක හිත නංවන විදි මේ වගේදී ඒවා තනිකර හිතේ කතාවක් යන්නේ. අපිට ඒ එතනින් වැරදිලා තැනකොට ඉස්සරහට එනකොට වැරදිච්ච එකක්ම ඉස්සරහට එන්නේ. තේරෙනවද? බලන්නකො වැරදිච්ච බව අපිට දැනෙන්නේ ගොඩාක් වෙලාට හිතේ කතාවලින්. හුඟක් දෙනෙක් අහලා කියනවා මම අහලා තියෙනවා හිතේ කතා කියලා. ඒ හිතේ කතාවල තියෙන්නේ හොඳ කතා නෙමෙයි ගොඩක් වෙලාවට. සතුටු සැනසෙලිදායක කතා නෙවෙයි තියෙන්නේ. ඒක නිසා අපි ඒවට යන්න නම් මේ ගොඩක් ගැඹුරට මේවා කතා කරන්න ඕන. ඒ නිසා ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරගෙන මේ ගැඹුරට යන්න කැමති අය. හැබැයි ගැඹුර සාකච්ඡා කරන්නේ ඒ අවශ්‍යතාවයේ තියෙන පිරිස් එක්ක පමණක් බව තරයේ විශ්වාස කරන්න, තරයේ තේරුම් අරන් ඉන්න. මොකද මේ ටිකත් මේ තරල මට්ටම් ටිකත් උඟ දෙනෙකුට ජීර්ණය වෙන්නේ නැති තැනක මානසිකත්වයන් තියෙන්නේ. ඒ නිසා ඒ අය අතරට යන්න අමාරුයි අපිට. කැමැති වෙන පිරිස යොමු වෙන්න ඒ නිසා ඉක්මනින් ඒ සංසද වලට එකතු වෙන්න අපි එයාත් එකතු කරගෙන Zoom සාකච්ඡාව හරහා ගැඹුරකට යන ගමන් ගැඹුරු දේශනා ගැඹුරු සාකච්ඡා පෞද්ගලිකව පමණක් බලන්න පුළුවන් විදියට ඔබට අවශ්‍ය වෙන කොටස ඔබ ගාවට එන විදියට සකස් වෙයි. ඒවට ක්‍රමවේද මම පැහැදිලි කරන්නම්. විශේෂයෙන් මට ඒ කැමැති අයගේ කැමැත්ත අර සංසදයට ඇවිල්ලා ප්‍රකාශ වෙන්න ඕනේ. එහෙම නැතුව මට නිකන් කැමැති කියලා දැන් මට තේරුමක් නැහැ. දැන් මේකට යටින් මම කැමැති කිව්වට අපි හොයාගන්නේ කොහොමද කවුද කියලා. අපිට කනෙක්ට් කරගන්න සම්බන්ධ වෙන්න විදිහක් නැහැනේ. ඊට පස්සේ ලින්ක් එකක් දෙන්න විදිහක් නැහැනේ. ඒ නිසා WhatsApp හරහා ඒ group එකට එකතු වෙන්න ඕනේ. එකතු වෙලා එයාගේ නම, එයාගේ ගම එක, එයා ගොඩක් කැමති නම් මේ දහම එක්ක ජීවිතේ සුවපත් කරගන්න, එයාගේ නම ගම එක්කලා එයාගේ Gmail address එක, email එක දෙන්න ඕනේ අපිට. ඊට පස්සේ තමයි එයාට ඒ email එකට අපේ පණිවිඩිනවා. එහෙම නැත්නම් එයාට YouTube එක හරහා බලන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. ඒව පිළිබඳව ඉදිරියට වෙනම දැනුවත් කරන්න. හරි. ඒ නිසා අපි යමු ඉදිරියට තව ටිකක් කතා කරමු. අපි ඊගාවට කිව්වා කාලේන මෙයා හේතුවක් ඇතිව හොඳට හදවතේ රඳව ගැනීමට කතා බස් කරන්නේ කොහොමද? කාලේන. එයා කල්යල් බලලා අවස්ථානුකූලව කතා බස් කරනවා. කල්යල් බලලා කතා කරන්නේ. ඒකට කියනවා කාලයට කතා කරනවා. කාලේන. ඒ වගේම සාපදේශං. සාපදේශං කියලා කියන්නේ තැන නොතැන බලලා තැනට ගැළපෙන විදියට කතා බස් කරනවා. තේරුණාද? නිදානවතින් වාචම්භාසිතා හෝති කියන්නේ හේතුවක් ඇතිවම කරන හදවතේ තැම්පත් කරගත යුතු කතා බස් කිරීමක් කරනවා. පරියන්තවතින් ප්‍රමාණයකට කතා කරන්නේ. ඉවරයක් නැති කතා නැහැ. කෙටියෙන් බොහොම සීමා සහිතව අවශ්‍ය ප්‍රමාණයට කතාව කියලා නතර වෙනවා. ඒකට කියනවා පරියන්තවතින් ප්‍රමාණ කොට කතා කරනවා. තේරුණා නේද? ඒ විදිහට මේ වචන ටික හොඳට මතක තියාගන්න. හේතුවක් ඇතුව කතා කරනවා. අර්ථ සහිත මේ වචන ටිකෙන් තමයි ඒක පෙන්වන්නේ. ඔන්න ඔකට තමයි කියන්නේ අයම් බික්කවේ සම්මා වාචා. ඔය හතරටම තමයි විග්‍රහ කරලා දීලා තියෙන්නේ
සම්මා වාචා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියලා. ඉතින් පින්වතුනි අපිට තව තියෙනවා ලෝකෝත්තර පැත්ත කතා කරන්නම බැරුව ගියා. නමුත් දැන් කාලේ පැය එකමාරක් වෙලා. ඒ නිසා මා මේ දේශනාවත් දැනට මෙතනින් අවසන් කරලා මම අද තවත් දේශනාවක් සිදු කරන ඔබට රාත්‍රී කාලේ හරි අහන්න බලන්න. සමහරට රාත්‍රියේ කරන දේශනාව වෙනුවට ඒක ගන්න පුළුවන්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඒකත් ඔබට නරඹලා තුන්වෙනි දේශනාවත් අපේ සිමෝනි පුතුණුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මේ දේශනාවත් ඒ දරුවම තමයි හිත අනුග්‍රහය දක්වන්නේ. අපි යමු ඒ ලෝකෝත්තර පැත්තත් කතා කරන්න. එහෙමනම් අද දවසේ මේ දෙවෙනි දේශනාව තුළින් රැස්ුණා වූ උදාාර පුණ්‍ය ශක්තියත් කුසල ශක්තියත් පින්වත් සිමෝනි බන්නහැක පුතුට සුබම සුබ උපන් දිනයක් වේවා. උතුම් ධර්මයේද අවබෝධ වේවා කියා සුබ ප්‍රාර්ථනා කරන්නට මේ පින් අනුමෝදනාව සිදු කරනවා. සියලු කටයුතු පුතේ වාගේ සාර්ථක වේවා. හැම පැතුමක්ම ඉටු වේවා. යහපත තුලින් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. උතුම් දහමින් සැනසෙන ජීවිතයක් ඒකාන්තයෙන්ම සැලසේවා. ඒ වගේ මේ පුතුගේ ආදරණීය මෑණියන්ද අප්පච්චීද නිල්මිනී ආරවගොඩ මහත්මිය පුබුදු බණ්ණායක මහත්මයා වගේම කිරි අම්මා කුසුමාවති අධිකාරී මහත්මියද ඇතුළු පවුලේ හැම දෙනාටම සියලු යහපත සැලසේවා. සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. උතුම් ධර්ම අවබෝධයම වහවහ සැලසේවා කියලා ප්‍රාර්ථනා එකතු කරනවා. එහෙමනම් ඒ විදිහට ඒ අයට ඒ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරගෙන අපි මේ කරන ලද ධර්ම දානය තුලින් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සියලු දෙව්බම පිරිසටත් අනුමෝදන් කරමු. දෙවියොත් සැපවත් වේවා, සුවපත් වේවා, සාන්ත නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම විශේෂයෙන් ඒගොල්ලෝ විසින් නිර්මාණය කරපු මේ පින්බිමේ මේ ස්වාමින් වහන්සේලාට වැඩ වාසය කරන්න පූජා කරන ලද ආරාම භූමියේ බෝධින් වහන්සේට අධිග්‍රහිත වූ දේවතාවුන් වහන්සේ ප්‍රමුඛ අපව ශාසනයේ ලෝකේ ආරක්ෂා කරන සියලුම දෙවි බඹුන්ට මේ පින් අනුමෝදනා කරනවා. අනුමෝදන් වේවා. ඒ දෙවි බඹුන් සැපවත් වේවා, සුවපත් වේවා. සිමෝනි පුතණුවන්ට, නිල්මිනී මහත්මියට, පුබුදු මහත්මාට, කුසුමාවති අධිකාරී මහතුමියට ඇතුළු හැම දෙනාටම දිව්‍ය ආරක්ෂාව රැකවරණය පිහිට සලසලා දෙමින් දෙවියොත් උතුම් නිවන් මගින්ම සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලොව ගිය ඥාති හිතයිසින් මේ වෙලාවේ සිහිපත් කරනවා නිල්මිනී මහත්මියගේ සහ පුබුදු බණ්ණායක මහත්මයාගේ පාර්ශවයන් දෙපාර්ශවයන් තුළටම ඒ මිය ගිය ඥාති වෙනුවෙන් අනුමෝදන් කරනවා. සිමෝනි පුතාගේ සීයලා ආච්චිලා වෙනුවෙන් ඒ අයට මේ පින් අනුමෝදනා කරලා මිය ගිය හැම දිනාම සැපවත් වේවා, සුවපත් වේවා, සාන්ත නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා එකතු කරනවා. ඒ වගේම සිමෝනි පුතණුවන්ටත් එයාගේ ජීවිතේ එක්ක බැඳිච්ච අම්මා තාත්තා, ඒ වගේම කිරි අම්මලා, ඒ වගේම අනිකුත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදනා කරනවා. හැමතෙම සැපවත් වේවා, සුවපත් වේවා, නිවනින්ම සැනසීම උදා වේවා කියලා යලි යලිත් ප්‍රාර්ථනා එකතු කරනවා. එහෙමනම් අද දවසේ ධර්ම ශ්‍රවණයට එකතු ඔබටත් ප්‍රාර්ථනා එකතු කරනවා. මේ උත්තරීතර ධර්මයේ පිහිටා සියලු කෙලෙසුන් නසා උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙන ජීවිතයකට ඔබටත් ඒකාන්තයෙන්ම මේ පින හේතු වාසනාම වේවා කියලා සෙත්පතනවා, ආශිර්වාද කරනවා. සියලු දෙනාට ධර්මයෙන් අවබෝධ වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සෝපත් වේවා, සෝපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං
බුද්ධ